හැමදිනාටම තෙරුවන් සරණයි. එසේනම් ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න සූදානම්. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දස ඉමානි භික්ඛවේ ආඝාතවන්තුනි කතමානි දස අනත්තම්මේ අචරීති ආඝාතං බන්ධති අනත්තම්මේ චරතිති ආඝාතං බන්ධති අනත්තම්මේ චරිස්සතිති ආඝාතං බන්ධති පියස්සමේ මනාපස්ස අනත්තං අචරීති අනත්තං චරති අනත්තං චරිස්සතිති ආඝාතං බන්ධති අප්පියස්සමේ අමනාපස්ස අත්තං අචරි අත්තං චරති අත්තං චරිස්සතිති ආඝාතං බන්ධති අට්ඨානීච කුප්පති ඉමානි කෝ භික්ඛවේ දස ආඝාත වතුනීති. සදහවත් කාරුණික පින්වතුනි, අද උදෑසන ආනාපාන සති භාවනාව මම කල්පනා කළා. දැන් භාවනා කීපයක්ම කරපු නිසා අපි අවසානයේට භාවනාව කරමු විනාඩි කීපයක් අරගෙන. මම හිතනවා වඩා හොඳයි. මොකද එක ළඟ භාවනා ගණනාවක් කරනවට වඩා. ඉතින් එම නිසා තමයි කෙලින්ම ධර්මදේශනාවට සම්බන්ධ වන්නට මම කල්පනා කළේ. අද ධර්මදේශනාවේ මාතෘකාව ආඝාතය. මොකක්ද මේ ආඝාතය කියන්නේ? අමනාපය. අපි ඉංග්‍රීසියෙන් resentment කියලා. දැන් අපි කිව්වොත් anger කියන්නේ තරහ. ඊළඟට අපි resentment කියලා කිව්වොත් අමනාපය, ආඝාතය. අපි පාලියෙන් කියන්නේ කෝධ කියන්නේ තරහට. ආඝාතය කියන්නේ අමනාපය. අපි පාලියෙන්ම කිව්වොත් අත වශයෙන්ම එයින් කියන්නේ පසුගිය කාලේ සිද්ධ වෙච්ච දෙයක් Tamanට අසාධාරණයක් වුණා කියලා. එම නිසා Taman වෛරයක් දිගට පවත්වාගෙන යනවා. අපි ඒකට කියනවා ආඝාතය කියලා. හොඳයි. පාලි වචනේ ඒකයි. දැන් මේ සූත්‍රයෙන් කියන්නේ මේ ආඝාතයේ මිනිස්සු ඇති කරගන්න ක්‍රම 10ක් යනවා. ඊළඟට මා ඔබට ඉදිරිපත් කරනවා ඒ ආඝාත resentment එක අමනාපය නැති කරගෙන ඊළඟට ඒ තුවාල මම කියන්නේ තුවාල කියලා. විස. ඒ තුවාල කොහොමද සූපත් කරගන්නේ ක්‍රම 10කින් කියලා. මම හිතනවා මේක ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්. අපි හැමදිනාටම අසාධාරණය වගේ දේවල් විවිධ තැන්වල සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා එකිනෙකාට සිදුවෙච්ච අසාධාරණය එක වගේ තියෙන සමහර ඒවා කතා කරන්න බෑ. සමහරු ඉන්නවා මේවා ගණන් ගන්නෙත් නෑ. මේ අමනාපකම් හදාගෙන මොකටද නේද? තරහකාරී හදාගන්න හොඳ නෑ නේද? තරහකාරී අපි කවදාකවත් ජීවිතේ හදාගන්න හොඳ නෑ. මොකද සංසාර ගමනෙත් වෙනවා අනික අපේ දුර්වලතාවය. ඒ කියන්නේ අපි කේන්තිය හරි මොනවා හරි දෙයක් සිද්ධ වුණායින් පස්සේ ඒකට අපි එකක් තමයි අපි හේතු හදාගන්න එක. මං කේන්ති ගත යුතුයි කියලා. ඒක අපේ වැරද්දක්, සංඥාවේ වැරද්දක්. අපි මේ සංඥාව හරියට දකිනවා නම් විදර්ශනාවටපත් වෙනවා. ඒතර අපි කේන්තියට හේතු හදාගන්නේ. කේන්තියට හේතු හදාගත්තොත් ඒක අමනාපයක් බවට පත් වෙනවා. අපි ඒකට කියනවා ආඝාත කියලා. අපි ඉංග්‍රීසියෙන් resentment කියලා.
ඒත් ඇංගර් සහ රිසෙන්ට්මන්ට් කියන දෙකේ වෙනසක් තියෙනවා. එතකොට ඒ දෙකේ වෙනස මම පෙන්නන්නම්. එතකොට අපි මුලින්ම සූත්‍රය බලමුකෝ. සූත්‍රය බලලම අපි යමු එතෙන්ට. සූත්‍රයේ ප්‍රකාශ කරනවා මුලින් දැන් මිනිස්සු සාමාන්‍ය මිනිස්සු කොහොමද අමනාප හදාගෙන තියාගෙන තියෙන්නේ. ඒක තමයි කියන්නේ. ඔන්න ක්‍රම 10කට හදාගන්නවා. පළවෙනි දැන් පළවෙනි තුන Taman සම්බන්ධව ඊළඟ තුන Tamanගේ මේ මොනවාද පළවෙනි තුන Taman සම්බන්ධව ඊළඟ තුන Tamanගේ කැමති අයට Tamanගේ යාළුවෝ Taman ප්‍රිය කරන අයට සිදුවෙන දේවල් සම්බන්ධව Taman අමනාප ඇති කරගන්නවා. ඊළඟ තුන තමන් අකමැති අය සම්බන්ධව මුල් කරගෙන තමන් මේ රිසෙන්ට්මන්ට් අමනාප හදාගන්න. බලමු මේ ක්‍රම තුන. ක්‍රම 10ක් ඊපස්සේ අවසාන මේක සමහර කට්ටිය නිකනුත් අමනාපකම් හදාගන්න. නිකන් බැලුවත් අමනාප වෙන. අය ඉන්නෝනේ සමහර ලාවට. බැලුවත්, ගියත්, කතා කරත් මොකක් කරත් අමනාප වෙන අය ඉන්නව නේද? අන්න එහෙමත් මේක 10 වෙනි එක බලමු. පළවෙනි එක දස ඉමානි භික්කවේ ආඝාත වත්තුනි. වත්තු කියන objects. ආඝාත කියන්නේ resentment. අමනාපේ ඇතිවන්නට තිබෙන objects. හේතු 10යි. අත වශයෙන් මේවා හේතු නෙමෙයි. මම නම් දකින්නේ මේවා පෘථග්ජන අපි සංඥා වරද්දගත්තම ඇති කරගන්න ඒවා. අපට සංඥාව අපි හරිනම් මොකද්ද වෙන්නේ අපිට? අපි විදර්ශනාවටපත් වෙන අපට හේතු හදාගන්න ඕනේ. වෛරය කියන්නේ අපි පිච්චෙන එකක් නෙනේ. අමනාපය කියන්නේ අපි දැවෙන එකක්. අපි දරුණු විදියට. ඕන කියන පළවෙනි එක අනත්ථම්මේ අචරීති ආඝාතම් බන්ධති. ඒ කියන්නේ මට කවුරු හරි කෙනෙක් අතීතේ මට වැරැද්දක් කරා, මට අසාධාරණයක් කළා කියලා ඔන්න හදාගන්නවා අමනාපය. හරි? එහෙම ඒවා තියෙනව නේද? අතීතේ ගිය අවුරුද්දේ පහුගිය දශකයේ උපදිච්ච කාලේ, පොඩි කාලේ, ඉස්කෝලේ රැකියා කරපු තැන්වල නේ. ඔය පාරේදී සමහර ලාවට නේ. එක එක තැන්වල. ඒතර අතීතේ Tamanට සිද්ධ වුණා කියලා ඔන්න අමනාපය ඇති කරගන්න. දෙවෙනි එක අනත්ථම්මේ චරතිති ආඝාතම් බන්ධති. අන්න දැනුත් කවුරු හරි කෙනෙක් මට අසාධාරණ වැඩ කරනවා මේ මොහොතේ ඔන්න එහෙම කියලා මොකද කරන්නේ? අමනාපේ බැඳ ගන්න. බන්ධති කියන්නේ බැඳ ගන්න. අමනාපේ ඇති කර ගන්න. ඊළඟට අනත්ථම්මේ චරිස්සතිති ආඝාතම් බන්ධති. මේ අනාගතේ හෙට අනිද්දා දැන් ඊළඟ අවුරුද්ද 2022 21 නේ 21 ඊළඟ අවුරුදු වල අනාගතේ මට අමනාප මට අසාධාරණකම් කරයි. එම නිසා මං අමනාපය ඇති කරගන්නවා කියලා අනාගතේ සම්බන්ධවත් තමන් අනුන් සම්බන්ධව හිතලා සමහරලාට මේ දැන් වෙන දේවල් වෙන්න පුළුවන්. එම නිසා අනාගතය ගැන හිතලා. සමහරලාවට අතීතේ වෙච්ච දෙයක් අරගෙන අනාගතෙත් මට මෙහෙම කරයි කියලා ඔන්න හදාගන්න. අතීතේ මට වෙච්ච අසාධාරණේ කියලා වර්තමානයේ මට වෙන අසාධාරණේ කියලා අනාගතේ මට වෙන අසාධාරණේ කියලා ඔන්න ආඝාතේ බැඳ ගන්නවා. ආඝාතය කියන්නේ අමනාපේ ප්‍රතිවිරෝධී කියලා අපි සාමාන්‍ය ප්‍රතිරෝධී කියලා කියනවා. අපි ගමු අමනාපේ කියලා. අමනාපේ හදා ගන්නවා. ඒ පළවෙනි කොටස් තුන පළවෙනි හේතු තුන. ඊළඟට පියස්සමේ මනාපස්ස අනත්තං අචරීති. දැන් ඔබ විවාහ වෙච්ච අය ඔබගේ දරුවට කවුරු හරි කෙනෙක් අතීතේ අසාධාරණයක් කළා. ඔබගේ මහත්තයාට කරා, ඔබගේ නෝනාට කරා, ඔබගේ යාළුවන්ට, ඔබගේ ඥාතීන්ට, ඔබ ආදරය කරන අයට නේ සමහරවිට දැන් මේ දේශපාලන වගේ වෙන්න පුළුවන් නේද? ඒ වගේ ඒවා. ඔය වගේ එක අරගෙන ඔක්කොම අරගෙන අතීතේ මගේ අයට කවුරු හරි කෙනෙක් අසාධාරණයක් කරා කියලා ඔන්න අමනාපය හදාගන්න. ඒ වගේම පියස්සමේ මනාපස්ස අනත්තං චරති. දැනුත් මගේ යාළුවන්ට මං කැමති අයට මං කැමති මා දරන සමහර අදහස් වෙන්නත් පුළුවන්. ඒ අනිත් අය උදෙසා මම කැමති අනිත් අය උදෙසා කවුරු හරි කෙනෙක් අසාධාරණයෙන් වැඩ කරනවා. අමනාපය හදා ගන්නවා. ආඝාතම් බන්ධති. ඊළඟට පියස්සමේ මනාපස්ස අනත්තං චරිස්සතේති. අනාගතේ ඒ කියන්නේ මගේ යාළුවන්ට මම ප්‍රිය කරන අය, මගේ දරුවෝ, මගේ ස්වාමි පුරුෂයා මහත්මයා, මගේ අම්මා තාත්තා, මට ප්‍රිය කරන අය, ඒ අය සම්බන්ධව කවුරු හරි කෙනෙක් වැරද්දක් කරනවා, අසාධාරණයක් කරනවා. මම ඒ නිසා අනාගතේ ඒගොල්ලොත් එක මගේ යාළුවන්ට කරයි කියලා හදා ගන්නවා අමනාපය. දැන් ඔය මුල් 6ක් කිව්වේ තමන් සම්බන්ධව 3යි. තමන්ගේ අඳුරන, තමන් කැමති, තමන් ප්‍රිය කරන අය සම්බන්ධව 3යි. බාන අමනාපයට දැන් මේ වෙනකොට හේතු 6ක් හදාගෙන අවසానයි. ඊළඟ 3. අප්පියස්සමේ අමනාපස්ස
අත්තං අචරේ. ඒ කියන්නේ ඒතකොට ඒ කියන්නේ මම අකමැති අයට කවුරු හරි කෙනෙක් අතීතේ උදව් කරා කියලා මං හදා ගන්නවා අමනාප. එහෙමයි ඉන්නව නේද? ආන්න බලන්නකෝ. මේක හැදෙන හැටි. මම අකමැති මම අප්‍රිය කරන කවුරු හරි කෙනෙක්ට තවත් කෙනෙක් ඇවිල්ලා උදව්වක් කරා කියලා මං හදා ගන්නවා රිසෙන්ට්මන්ට් එක. අමනාප. අතීතේ ඊළඟට දෙවෙනි අටවෙනි එක අප්පියස්ස මේ අමනාපස්ස අත්තං චරති. මම අකමැති අයට තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දැන් උදව්වක් කරනවා මේ මොහොතේ. ඒක සම්බන්ධවත් මම ඇති කර ගන්නවා රිසෙන්ට්මන්ට් එක. බලන්නකො බුදුහාමුදුරු දැකපු විදිය මේක. සංඥාව අපිට වර්ධිනකොට අපි හදාගන්න දේවල් මේවා. ඊළඟට අප්පියස්ස මේ අමනාපස්ස අත්තං චරිස්සති. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මම අකමැති කෙනෙකුට අනාගතේ උදව්වක් කරන්න යනවා කියලා මං හදාගන්නවා ආඝාතේ නැත්තම් කියන්නේ රිසෙන්ට්මන්ට් එක අමනාප. දැන් ඔන්න තමන් සම්බන්ධයෙන් තුනක් හදාගන්නවා. තමන්ගේ යාළුවෝ හිත මිත්‍රාදීන් සම්බන්ධයෙන් තුනක් හදාගන්නවා හේතු. ඒ වගේම තමන් අකමැති අය සම්බන්ධයෙන් කවුරු හරි උදව් කරන්න ගිහිල්ලා තුනක් හදාගන්නවා. දැන් 8ක් තියෙනවා. 9ක් තියෙනවා. 10 වෙනි එක අට්ඨානේච කුප්පති. සමහර කට්ටිය නිකනුත් අමනාප හදාගන්න. මම උඩින් කිව්වේ නේද? නිකන් අමනාප හදාගන්න. බැලුවත් හදාගන්න. මේ එයා මුකුත් දන්නෙත් නැහැ. මෙයා හදාගෙන අමනාපේ. එයා දන්නෙත් නැහැ මෙයා හදා මෙහෙම තමයි එයා වෙන්නේ. සමහර කට්ටිය ඉන්නවනේ ගොඩාක් මේ ඕනවට වඩා හිතන අය නේද? අර මොකක්ද ඒවට කියන්නේ? ඕවර් තින්කින් කියනවා නේද? ඕවර් තින්කින්. ඒ ඕවර් තින්කින් කියන එකත් ලොකු ප්‍රශ්නයක් අපිට. අපි සමහරවල් අනික් කෙනා එහෙම නැහැ. නමුත් අපි හිතනවා මේක මෙහෙම දෙයක්. මේ මට විරුද්ධවයි ඉන්නේ. මට අමනාපය වෙන්නේ. නැත්තම් මට හානියක් වෙනවා කියලා අමනාප හදාගන්නවා. ඉතින් බැලුවන් පස්සේ ඔන්න අමනාප හදාගන්න ක්‍රම 10ක් තිබෙනවා. ඔන්න වචනේ ආඝාත තමයි වචනේ. දැන් අපි යමු සරලව අපි බලමු මේ අමනාපය කියන තැන කොහොමද පාළියේ විස්තර කරන්නේ. වෙනත් අපි දන්නවා මුලින්ම අපි මේ කවුරු හරි කෙනෙක් හෝ කවුරු හරි දෙයක් මොනවා හරි දෙයක් සම්බන්ධව අසාධාරණයක් වුණා කියලා අපි හිතන එක තමයි අමනාප කියලා අපි දකින්නේ ආඝාතය කියලා. කේන්තියෙත් අමනාපෙත් වෙනස්කම් දෙකක් තියෙනවා. අපි කියන්නේ ඇංගර් සහ රිසෙන්ට්මන්ට්, ක්‍රෝධ සහ ආඝාත කියන දෙකේ වෙනස්කම් දෙකක් තියෙනවා. ඒ මොනවද? ක්‍රෝධය කියන එක తాවකාලික වෙන්න පුළුවන්. මම ඒක විස්තර කරනවා මෙන්න මේ වචන ගොඩකින්. මම ඉංග්‍රීසි භාෂාවෙන් පොඩ්ඩක් උදව් කරන්න කියන්න. ඉරිටේෂන් එක. අපි දැන් දෛනිකව ඉරිටේට් වෙනවද? ගෙදරදී? ඔව්. තමන් කියන දේ කරන්නේ නැති වෙනකොට, තමන් අකමැති දේ වෙනකොට, තමන් කියන එකට එකඟ වෙන්නේ නැති වෙනකොට, තමන් දකින්න ඕන තමන් අකමැති දේ දකින්නකොට අපි ඉරිටේට් වෙන්න පුළුවන්. ඔන්න ඕක ක්‍රෝධයේ කෑල්ල. ඕක හැම වෙලාවෙම තියෙනවද? නෑ. පැක් තියෙයි, මූඩ් එක අනිත් පැත්ත ගහලා තියෙයි. ඊට පස්සේ ආයෝග හරියනවා. නේද? ඒ වගේ ඉරිටේෂන්ස් තියෙනවා. ඊළඟ annoyances කියලා જાතියක් තියෙනවානේ. annoy වෙනවා නිකන් සමහර ලාවට. එහෙම ඒවත් තියෙනවානේ. annoy වෙනවා කියන්නේ. ඒතර ඒකත් නිකන් ක්‍රෝධයේ තවත් කොටසක්. annoyances ඊළඟට ඔය irritations කියන දෙක. ඊළඟට නිකන් කේන්ති යන ඒවා. සාමාන්‍ය නිකන් පොදුවේ ගත්තොත් කේන්ති යන මොනවා හරි දෙයක් කතා කරන්න බෑ. නිදහස් මනසක් නැහැ. ඉවසීමක් නැහැ. තවත් කෙනෙක්ගේ දෙයක් දකින්න ටිකක් අමාරුයි. ටිකක් විවෘත නැහැ. නිකන් සංවෘත මනසක්. අපි කියන්නේ සංවෘත මනසක් තියෙනවා. දැන් අද මම මේක ඇත්තටම කැමතියි කතා කරන්න. අද මේ කාන්තාවට පැවිද්ද හම්බෙච්ච දවස කියලානේ කියන්නේ මේ අපි දැන් අද නෙමෙයි ඈ. මම හිතන්නේ අඟහරුවාදානේ තියෙන පොය 29 මම හිතන්නේ තියෙන්නේ. එතකොට අපි මේ කටයුත්ත පවත්වන්නේ මුදුවක් පොය නිමිත්තෙන්. දැන් බලන්නකෝ ඒක වුණත් අද ලෝකේ අපි දකින්නේ අපි හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මේ රටේ ගොඩක් කතා කරනවා මේ ඉන්ක්ලූෂන් කියන සංකල්පය. ඉන්ක්ලූෂන් කියන්නේ හැම දිනාටම එක විදියට මේ අවස්ථාවන් ලැබෙන්න ඕන. අපි ඒක හැම තැනම විශ්වාස කරනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම පෙන්눔 කරා විශේෂයෙන්ම දැන් ඔය වික්ෂුණී ශාසනය සම්බන්ධව කතා කරපු වෙලාවේ උන්වහන්සේට ලොකු ප්‍රශ්නයක් තිබුණා. මොකද ඉන්දියානු සමාජයේ අදත් තිබෙන මානසික මට්ටම් නිසා. උන්වහන්සේ පෙන්눔 කරා එහෙම නෙමෙයි මේ ලිංග වශයෙන් අපට වෙන් කරලා ගන්න බෑ. ඒ අයව සමානව අපි දකින්න ඕන. අපි ඒව පිළිගන්න ඕන සමානව. මම හිතනවා අදත් අපේ සමහරු ඒක පිළිගන්නේ නැහැ හදවතින්.
ඒක වචනෙන් තමයි කියන්නේ. ඉතින් ඒකෙත් තියෙන ප්‍රශ්නයක් සමහර ලාවට දැන් ඒ අයට පුරුදු නැති නිසා දැන් අපි හිතමුකෝ ස්ත්‍රී පාර්ශවයේ කාන්තා පාර්ශවයට මේක දැන් අපි හිටපු සමාජ දිහා ගත්තොත් මේක පාරට සමහර ලාවට ඒගොල්ලෝට උනත් මේක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. අපි වෙනත් සමාජවල දකිනකොට අපිට පේනවා ඒගොල්ලෝ දකිනවා අපටත් සමාන පහසුකම් තියෙන. අපි මේක වරදවා පාවිච්චි කරන්න හොඳ නැහැ. පිරිමි පාර්ශවයත් එහෙම කල්පනා කරනවා. ඒ නිසා මම හැම වෙලාවෙම විශ්වාස කරනවා අපි කාන්තාවක් නිසා කිසිම දෙයක් එයාට අඩු වෙන්න බෑ, නැති වෙන්න බෑ, අසමාන වෙන්න බෑ. එයා සමාන විය යුතුයි. එතකොට ඒක එතනින් එහාට මොකද ආධ්‍යාත්මික විමුක්තියට ඒක බාධාවක් වෙන්නේ නැහැ. මම හිතනවා ඕක තමයි අපි ගේන්න ඕන මතවාදී මිසක් අර අතීත සිද්ධිය නැවතත් ඉන්දියානු සමාජය දිහා බලලා දකින්න ගියොත් අපිට ටිකක් අමාරුයි ඒක ගන්න. මොකද ඒක ඉන්දියාවේ වෙච්ච දෙයක්. අතටත් ඔබ දන්නවා ඇති ලංකාවේ ගොඩක් ප්‍රශ්න තිබෙනවානේ මේ දැන් ශ්‍රී මහ බෝධින් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරේ කාන්තා පාර්ශවයේනේ. නමුත් ඒ අයට සමහරලාට එතනට යන්නත් බැරි වෙන තත්ත්ව තියෙන්න පුළුවන් සමහරලාට. නේ? ඒ අයට යන්න දෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ මිනිස්සුන්ගේ සමහරලාට ඒවා අනවශ්‍ය දේවල් ගොඩක් වෙලාවට. අපි මේ සමානත්වය දකින්නේ නැහැ. අපි එක පැත්තකින් කතා කරනවා සමානත්වය ප්‍රායෝගික ජීවිතේ සමානත්වය කතා කරන්නේ. සමාන විය යුතුමයි. ඒක එහෙම නොවුනොත් ලොකු ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අදටත් භික්ෂුණී ශාසනයේ ඒ රටවල කැමති නැහැ කට්ටිය පිළිහිටවන්න. කාන්තාවකට පැවිදි වෙලා ඒ විමුක්තිය කරා යන ගමනට ඒගොල්ලෝ ඒ අයගේ තියෙන ලොකු ගැටලුවක්. ඒ අය දකින්න කැමති නැහැ. ඉතින් මම ගොඩක් වෙලාට හිතනවා කාන්තාවකට පිරිමි කෙනෙකුට වඩා ගොඩක් අත්දැකීම් තියෙනවා. ශාරීරිකව සහ මානසිකව දරා ගැනීමේ ශක්තිය වැඩි. ඒ වගේ කෙනෙකුට විමුක්තිය කියන එක පහසු කටයුත්තක් වෙන්න පුළුවන්. එතකොට මේ සමාජයේ ඉන්න මිනිස්සු ඒක දකින විදිය තුළ ඒගොල්ලෝ සමහරලාට ඉන්සෙකියුරිටි එකක් බයක් ඇති කරගෙන ඉන්නවා. ඒවා මම හිතනවා ඉදිරියවත් වෙනස් වෙලා හැම දිනාටම ඒක හා සමාන ස්වරූපෙ ලැබිලා කාටත් විමුක්තියට යන්න මඟ සැලසීම කියලා. ඉතින් දැන් මම කියවනේ ක්‍රෝධය කොටස් නැත්නම් සාමාන්‍ය ඇංග කියන එකේ කොටස් තමයි අපි මේ ඉරිටේෂන් අනොයන්සස් වගේ දකින්නේ. හැබැයි රිසන්ට්මන්ට් කියන්නේ එහෙම නෑ. ඒක ලොන්ග් ටර්ම්. අර වෛර බැඳ ගන්නවා කියන එකකුත් තියෙනවා. දැන් ඒකත් මේක කෑල්ල. මම මේක පෙන්눔 කරන්න ඕන දැන් කොහොමද එන්නේ කියලා. අපි ගියොත් මේ පාලි පොත්වලට අපිට තියෙනවා මේ කේන්තිය සම්බන්ධ වචන කීපයක්. මොනවද? පළවෙනි වචනේ තමයි කෝධ. ඒ කියන්නේ ඇංග කියන එක. අපි කතා කරන්නේ ක්‍රෝධය දැන් ඇංග. දෙවෙනි වචනේ තියෙනවා ව්‍යාපාද කියලා වචනයක්. ව්‍යාපාද කියන්නේ අනුන් නැසීමේ සිතවිල්ල. නැත්නම් අනුන් විනාශ කිරීමේ සිතවිල්ල තමයි ව්‍යාපාදී කියලා කියන්නේ. අපි ඒක අකුසල් සිතවිල්ලක් කියලා කියනවානේ. අනුන් නැසීමේ සිතවිල්ල. උපනාහය කියලා තව වචනයක් තියෙනවා. උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. වෛර බැඳ ගන්නවා කියන්නේ. වෛර බැඳ ගන්නවා. දැන් වෛර බැඳ ගන්න වෛරයක් තියෙන්න ඕනනේ. වෛරයක් තියෙන්නත් ඕන, ඒක අමනාපයක් වෙන්නත් ඕන. ඊට පස්සේ තමයි ඔය උපනාහය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොකද දැන් කෙනෙක් ඕක අමනාපය, ඔය රිසෙන්මන්ට්, ආඝාතය හිතන්න වෙන්නේ තව තවත් හේතු හදාගෙන ඒක දෙකට ගෙනියන්න උත්සාහ කරනවා. ඒක බද්ධ වෛරයේ උපනාහය. ඒ වගේම ආඝාත. අද අපි කතා කරන පදේ ආඝාත කියන්නේ මේ අමනාපය. ඊළඟට ඔබ අහලා ඇති වචනයක් පටිඝ කියලා. අහලා තියෙනවද? පටිඝ. ඔන්න පටිඝ කියන්නේ මේ සියලුම දේවල් එකතු කරපු තැන. මම ඒක කියන්නේ මේ ක්‍රෝධය, ව්‍යාපාදය, උපනාහය, ආඝාතය කියන හැමදේම එකතු කරපු තැන තමයි පටිඝ කියන්නේ. මොකද මේ පටිඝ කියන වචනේ තමයි අපට අභිධර්මයේ හම්බ වෙන්නේ. කොහෙද හම්බ වෙන්නේ? සිත් සම්බන්ධව කතා කරද්දී. දෝෂ සිත්වල කියන්නේ පටිඝ සම්පයුක්ත කියලා. පටිඝ සම්පයුක්ත. පටිඝ කිව්වයින් පස්සේ මේ සියලු වෛරයන් එකතු කරපු තැන තමයි පටිඝය කියලා කියන්නේ. හරි භයානක තැනක්. ඒක ද්වේෂයටත් එහා ගියපු, ක්‍රෝධ, ව්‍යාපාද, උපනාහ, ආඝාත වලින් ඔක්කොටම එහා ගියපු විශාලම තැනක්. අභිධර්ම කියනවා සිත්වල කෙනෙකුට ද්වේෂය සම්බන්ධයෙන් එන්නේ පටිඝ සම්පයුක්ත සිත් දෙකක් කියලා කියනවා. පටිඝ තමයි ඒකේ තියෙන්නේ. පටිඝය කෙනෙක් මට කියන්න පුළුවන් අනුන් නැසීමේ දරුණු චේතනාන්විත ස්වરૂපය. පටිඝය. ඒතර ඒක අර ක්‍රෝධේ, ව්‍යාපාදේ, උපනාහේ, ආඝාතේ සියලු ඒවායි අතිමහත් ස්වરૂපය කියලා අපට කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට මම කැමති ඔබට පෙන්눔 කරලා දෙන්න මේ සාමාන්‍ය ජීවිතේ අපට අමනාපේ වැඩ කරන විදිය පොඩ්ඩක්. මගේ අදහස අනුව මේ
අමනාපය අපට ඇති වුණයින් පස්සේ ඒ අමනාපය අපි ඇති කරගන්න පුද්ගලයා කෙරෙහි අපි 16 බවට පත් වෙනවා. කොහොමද වෙන්නේ? දැන් මම මෙහෙම කිව්වොත් පොඩි දෙයක් මෙන්න මේ ආකාරයට දැන් මේ මොහොතේ ඔබට තියෙනවා නම් කවුරු හරි කෙනෙක් සම්බන්ධව අමනාපයක් ඔබට මොකද්ද වෙන්නේ? ඔබ ඔහුගේ හෝ ඇයගේ 16 බවට පත් වෙනවා. කොහොමද 16 බවට පත් වෙන්නේ? ස්ලේව් කෙනෙක් වෙන්නේ. ඔබගේ සියලුම සිතුම් පැතුම් එයා ආක්‍රමණය කරනවා. එයි හැම දෙයක්ම හිතන්න ගියාම කාවද ඔලුවට එන්නේ? අර පුද්ගලයා ඔලුවට එනවා. ඒ වගේම ඔබට වැඩ කරන්න බෑ. ඔබට අපි හිතමු රැකියාවක් කරනවා නම් ඒක කරන්න බෑ. කෙලින්ම මතක් වෙන්නේ අර පුද්ගලයා. ඊළඟට ඔබට ආගමික කටයුත්තක් කරන්නත් බෑ. දැන් භාවනා කරන්න ගියත්, ප්‍රේ එකක් කරන්න ගියත් කාවද මතක් වෙන්නේ? අර පුද්ගලයා එන ඔලුවට කෙලින්ම. මොකද මේ පුද්ගලයාගේ ඔබ 16 බවට පත් වෙලා. එයා තමයි ඔබ කන්ට්‍රෝල් කරන්නේ. ඔබ දන්නේ ඔබ තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. එයා ඊට පස්සේ ඔබ පාලනය කරනවා. ඊට පස්සේ ඔබට ඔබේ කෑම දිරවන්නෙත් නෑ බැලුවම. ඇයි? අරයා මතක් කර කර තමයි කන්නේත් ඊට පස්සේ. මට මෙහෙම දෙයක් කරා නේද කියලා. ඊළඟට ඔබට නිදා ගන්න ගියාම නිදා ගන්න පුළුවන්. නිදා ගන්නත් අමාරුයි. මොකද එයාව තමයි ඔලුවට නිදා ගන්න කලින් අර අන්තිම මොහොතේ නිදා ගන්න කලින් ටිකක් මතක් වෙනවනේ. එතකොට එයාව තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ නිදාගෙන නැගිට ගාම අලුත් දවසක අරයා තමයි ඔලුවට මට මෙහෙම කරා නේද කියලා. ඊළඟට ඊට පස්සේ ඔබ වාහනයක් පදවනවා නම් කාවද මතක් වෙන්නේ? ඒත් අරයා තමයි මතක් වෙන්නේ කෙලිම ඔලුවට එන්නේ. එයා මතක් වෙනවා මට මෙහෙම යා කරා නේද කියලා. ඔබ මැරෙන මොහොතේ මොකද්ද වෙන්නේ ඔබට? ඔන්න භයානකම තැන. මැරෙන මොහොතේ මොකද්ද වෙන්නේ? දැන් මේ හැම තැනටම එයා එනවනම් ඔලුවට මැරෙන මොහොතේ මොකද්ද වෙන්නේ? එයා නොවේද? එයා එනවාම තමයි ඔලුවට. දැන් මොකද්ද වෙන්නේ? මැරිලා කොහෙද යන්නේ? ඔන්න ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ අමනාපය කියන එක ඊතරම්ම පහසුවෙන් එළියට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මා හිතනවා මේ ඔබ පැහැදිලිවම ඔහුගේ හෝ ඇයගේ 16 බවට පත් වෙනවා. මම මේක ඉංග්‍රීසි පොඩි පාඩයක් කියන්නම්. The moment you start to resent a person, you become his slave. He controls your dreams, absorbs your digestion, robs you of your peace of mind and goodwill, takes away the pleasure of your work. He ruins your religion and nullifies your prayers. You cannot take a vacation without his or him going alone. Vacation එකක් යන්න බෑ ඔලුවට එන්නේ. ඒතකොට අන්තිමට කියනවා මෙන්න මෙහෙම he or she even steals your last moment of consciousness before you die. So if you want to be a slave, harbor your resentment. වැඩේ කරන්න යන්න. Continue. දැන් අපි එන අපිට දැන් පැහැදිලි අවබෝධයක් එනවා මේක ලොකු බරපතල ප්‍රශ්නයක්. මොකක්ද අපි කරන්න ඕනේ? අපි අනිවාර්යෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම ආ දේවල් සාකච්ඡා කරනවා. කරන්න ඕන දේවල් ටික. හරිද? දැන් අපි සරලව ගත්තොත් දැන් අර කලින් කිව්වනේ හේතු 10ක්. ඒ හේතු 10ක් මුල් කරගෙන අපි මෙන්න මෙහෙම විදියට කල්පනා කරමු. දැන් බුදුහාමුදුරුවනේ හේතු 10ක් එහෙම කිව්වේ. අපි දැක්කොත් මේ සාමාන්‍ය ජීවිතේ අපිට මෙන්න මේ හේතු ටික ගොඩක් පේන්න තියෙනවා. මොනවද? ගොඩක් මිනිස්සු අමනාප වෙන්නේ කාරණා 3ක් නිසා. ගොඩක් වෙලාවට. පංගුවක් මිනිස්සු අමනාප වෙනවා මෙන්න මෙහෙම. අනිත් මිනිස්සු අපිට කරපු දේවල් සම්බන්ධව. බලන්න ගොඩක් වෙලාවට මේක දෙනවා පංගුවක් මිනිස්සු. ගොඩක් මිනිස්සු මට මෙන්න මෙහෙම දෙයක් මෙයා කරා මට බැන්නා මට පාවිච්චි කරපු වචන මට ප්‍රොමෝෂන් එක දුන්නේ නැහැ මට මේක කරේ නැහැ වගේ ගොඩාක් දේවල් මට ගෙවල් වල තාත්තා අම්මා මට මේක දුන්නේ නැහැ මට මේක ඒ වගේ දේවල් මට නොලැබිච්ච මට වෙච්ච දේවල් මට එයා කරපු දේවල් කියලා අමනාපේ හදාගන්න. දෙවෙනි හේතුව තමයි මම බලාපොරොත්තු වෙච්ච මිනිස්සු මට මේ දේවල් කරේ නැහැ කියලා අමනාපේ හදාගන්න. මට ප්‍රොමෝෂන් එක දුන්නේ නැහැ, මට උදව් කරේ නැහැ, මට වස්තුව දුන්නේ නැහැ, මට ඉඩම දුන්නේ නැහැ, මට උදව් කරේ නැහැ. හරි? නොදුන්න දේවල්. දැන් අතන කරපු දේවල් නිසා හදාගන්නවා අමනාපේ. මෙතන හදාගන්නවා නොකරපු දේවල් සම්බන්ධව අමනාපේ. එහෙම වෙනව නේද? මට මේ දේවල් කරේ නැහැ කියලා. තුන්වෙනි එක කල්පනා කරනවා මම දන්න අඳුරන මම හිතපු පුද්ගලයා මට උදව් කරා මදි. They haven't helped me enough. එහෙමත් හදා ගන්නව නේද? එයාට මීට වඩා කරන්න තිබුණා. නේ? දැන් සමහරවිට අපි හිතනවා මේ
එයා මුදලක් දුන්නා මීට වඩා යාට දෙන්න තිබුණා කියලා අපි හිතනවා. දුන්න එකට වඩා අපි අර නොදුන්න දේ අල්ල ගන්නවා ගොඩක්. කෑම ටිකක් දුන්නාම මීට වඩා හොඳට කෑම වේලක් යාට දෙන්න තිබුණා නේ. හදා ගන්නවා ඒ වගේ. දරුවෝ මීට වඩා මෙයාලට මේ අපි කරපු දේවල් බලන්නකො කොච්චර ඉගෙන ගත්තේ නෑනේ මේගොල්ලෝ මෙච්චර දැන් මේ කැනඩාවටත් ඇවිල්ලා අමාරුයි. සමහරව කරනවා මේ පිට මෙහි අය නෙමෙයි. මෙච්චර මේ හැතැම්ම දහස් ගාණක් ඇවිල්ලා නේ. බලන්නකො මේ අපි කරපු කැපකිරීමට. අපි සේරම මේ සැක්‍රිෆයිස් කරා. නමුත් ඉගෙන ගත්තෙත් නෑ නේගොල්ලෝ. විවාහයක් නත් හරියට කරගත්තේ නෑ. නොමග ගියානේ ලංකාවේ හිටියනම් මොකද වෙන්නේ? නේ? අන්න. අවලන් මිටුඩා හොඳට ඒගොල්ලෝ හැදෙනවා කියලා වගේ. දැන් ඒගොල්ලෝ කරා මදි කියලා. මම දන්න පුද්ගලයෝ ඔබ දන්න පුද්ගලයෝ කරා මදි කියලා. මේ තුන තමයි ප්‍රධාන අමනාප වෙන හේතුව. මොකද්ද? පුද්ගලයෝ අපිට මෙන්න මේ දේවල් කරා කියලා අමනාප හදා ගන්නවා. දෙවෙනි එක මේ දේවල් නොකරා කියලා අමනාපය හදා ගන්නවා. ඊළඟට කළා මදි කියලා අමනාපේ හදා ගන්නවා. අපි දන්නවා මේ අමනාපයට තිබෙන ප්‍රධාන විසඳුම තමයි සමාව දීම. forgive කරන එක. දැන් නමුත් forgive කරන්න මිනිස්සු එච්චර කැමති නෑ. මම හිතනවා මේ සමාජේ ගොඩාක් අය forgive කරන්න කැමති නෑ. දැන් කොටින්ම කිව්වොත් මේ සමාජයේ කෙනෙක් වැරද්දක් කරලා තව කෙනෙකුට හදවතින් සමාව ඉල්ලන්න උනත් අකමැති. sorry කියන්න තරම් ඒකත් ටිකක් ගොඩක් අය අකමැති. මොකද ඒගොල්ලෝ අර පරණ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ නිසා බුදුහාමුදුරු පෙන්눔 කරනවා කෙනෙක් අමනාපය ඇති කරගත්තම, රිසන්මන්ට් එක ඇති කරගත්තම ඒත් එක්කම යා දරුණු අකුසල කර්මයක්, අකුසලයක් නිර්මාණය කරගන්නවා. තවත්. ඒක මොකක්ද අපි කියන්නේ ඒකට? උපාදානය. කොහොමද උපාදානය වෙන්නේ? දැන් කවුරු හරි කෙනෙක් හිතනවා නම් මෙන්න මේ විදිහට මට මේ කෙනා මෙහෙම දෙයක් කරා, මේ කෙනා මට මෙහෙම දෙයක් නොකරා, මේ කෙනා මට කරා මදි කියලා මො හිතන වාරක් පාසා එයා ඒ අදහස් නැත්නම් ඒ මානසික ස්වરૂපයට ඇලෙනවා. මම ඒකේ ඉන්න ඕන. මම මේක දිගටම ගෙනියන්න ඕන. ඇයි මට සාධාරණයක් එනකන් කියලා කල්පනා කරනවා. සමහරවිට අතීතේ වෙනස් කරන්න බෑ. නේ? ඒ නැති වෙච්ච දේ ගන්නටත් බෑ. ඒ පුද්ගලයෝ එහෙම අපට ඒ විදිහට එන්නෙත් නෑ ළඟට. ඒව වෙන්නෙත් නෑ. නමුත් මෙයා හිතන් ඉන්නවනේ මම මෙහෙම ඉන්න එක තමයි මේකට කරන්න තියෙන සාධාරණයි කියලා. කරන්න බැරි සිදු නොවන දෙයක් ඔලුවට දාගෙන ඒක සාධාරණීකරණය කරගෙන ජීවත් වෙනවා. උපාදානයත් එක්ක දැන් බලන්න ආඝාතයක් තියෙනවා ඔන්නකට බඳ ගන්නවා. මොකද්ද? උපාදාන. උපාදානෙ වෙච්ච ගමන්ම වැඩේ ඉවරයි. ඇයි? උපාදානයටපත් වෙච්ච ගමන්ම සෝවාන් මග හිරෙනවා. ඒ කොහොමද? සෝවාන් මගටපත් වෙන්නට සක්කාය දිට්ඨි නැති වෙන්න ඕන. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙන විෂයාකාර බැඳීම. වැඩි අවුල් වෙනවා අන්තරින්. දැන් උපාදානීය කියන එක අති දැවැන්ත ප්‍රශ්නයක්. මොකද මේ මානසික ස්වરૂපයට මේගොල්ලෝ කැමති ගොඩක් අය. මම කොහොමත් මේක ඉන්නව කවුරු කිව්වත් මම මගේ මනස වෙනස් කරගන්නේ නැහැ කියලා දැඩි මතයක ඒ අය කටයුතු කරනවා. එහෙම නැයින් පස්සේ මොකද්ද වෙන්නේ? යාට උපාදානිය ඇති වෙලා උපාදානයෙන් මෙයා මරනවා. ඒ පමණක් නෙවෙයි. මම අර කලින් කිව්වා වගේ එයා අර අමනාපය ඇති කරගත්ත පුද්ගලයෝ සම්බන්ධව මොකද දෙන්නේ? 16 බවට පත් වෙනවා. ඒක පැහැදිලිම කාරණාවක්. උදේ නැගිටින්නෙත් එයාගෙන හිතාගෙන, කන්නෙත් එයා, නාන්නෙත් එයාගෙන හිතාගෙන. වාහනයක් කෙලවන්නේ, කතා කරන්නේ ඔක්කොම එයාගෙන හිතාගෙන. එයා බලනකොට ලොකු පුද්ගලයෙක් බවට පත් වෙලා මෙයාගේ ජීවිතේ. එයා සමහරට දන්නේත් නැහැ. නේ? අපි අන්තිමට එයාගෙනම හිතාගෙන මැරලා යනවා. මගේ අදහසට අනුව මේක ටොක්සික් ෆීලිං එකක්. මේක විසක් අපි ඔලුවට දාගත්තා. මේ විස අපි අයින් කරන්න ඕන. ඒක කොහොමද මේක අයින් කරන්නේ? බලමු අයින් කරන විදිය. පළවෙනි කාරණාව තමයි පෙනත් අපි මතක තියාගන්න ඕන 2021 දැන් තව දවස් කීයකින්ද? 5කින් ලබනවා. මේ ගත වෙන්නේ කාලයේද ජීවිතේද? මේ ගත වෙන්නේ ජීවිතේ. කාලය කියන්නේ සත්‍යයක්ද අසත්‍යයක්ද? කාලය කියන්නේ බොරුවක්. අපි හදාගත්ත එක. මීට කලින් බුදුහාරයන් කාලේ මේක වෙනස් මේ දැන් මේ ක්‍රිස්තු වර්ෂනේ මේ දැන් තියෙන්නේ. ඒක වෙන මොකක්ද එකක් ඒ කාලේ. ඊතර මේක කාලේ වෙනස්. අපි මේ හදාගත්ත එකක් නේ. බැලුවයින් පස්සේ මේ ගත වෙන ජීවිතය. ඒ නිසා බුදුහාමුදුරුව අපට පෙන්වුම් කරා මේ ජීවිතය ඇයි අපි මෙහෙම විනාශ කරගන්නේ? කීකේ ඔලුවට දාගෙන නේද? අපරාධයක් මේ සංඥාව වෙනස් කරගෙන ඇයි අපි අපරාධෙ මේ නැති කරගන්නේ? ඒ නිසා බුදුහාමුදුරුව පෙන්වුම් කරා පැහැදිලිවම අපට කරන්න දෙයක් තියෙනවා. පළවෙනිම දේ මේ සම්බන්ධව කරන්න තියෙනවා. රිසෙන්ට්මන්ට් අමනාපයක් අපිට තියෙනවා නම් ඒ අමනාපයේ සමහරවිට අපි බලෙන් කරගන්න දෙයක් නෙමෙයි. මේ පෘථග්ජන සිතේ නිර්මාණය වන
කියන්නේ අපේ නොහැකියාවට නිර්මාණය වෙන දෙයක් ඒක. අපි ඒක නිසා දැනගමු අපි කොහොමද ඒක හැකියාව පාවිච්චි කරලා අයින් කරගන්නේ. පළවෙනිම දේ තමයි අපි අමනාපයටපත් වෙන පුද්ගලයා සහ සිද්ධිය සම්බන්ධව මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පාවිච්චි කරලා වැඩ කරන එක. ඒක කොහොමද කරන්නේ? ඔබට පුළුවන් ද ඔබට අසාධාරණයක් කරපු කෙනෙකුට මෛත්‍රී කරන්න? පුළුවන්ද කරන්න? ඔබට අසාධාරණයක් කරපු කෙනෙකුට, ඔබට නරක වැඩක් කරපු කෙනෙකුට ඔබට පුළුවන් ද මෛත්‍රී කරන්න, කරුණාව කරන්න? පුළුවන්ද කරන්න? ඇත්තම කියනවා කරන්න බෑ. ඒක තමයි ඇත්ත. අද අපි කතා කරන්නේ මේක විවෘතව පොඩක්. මේ ධර්මයේ තියෙන එක අපි සාමාන්‍ය ජීවිතේට ගන්න. හැබැයි මම පොඩි ප්‍රශ්නයක් ඔබට පෙන්වන්න කරන්න. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් අපි හිතමු දැන් අපි ගමු දැන් ඔබට බෑ කරන්න. ඔබට වැරද්දක් කරපු අපරාධයක් අසාධාරණයක් කරපු කෙනාට ඔබට මෛත්‍රී කරන්න බෑ, කරුණාවක් බෑ, අනිත් ඒවත් බෑ. හැබැයි මතක තියාගන්න ඔබ කෙනෙකුට එහෙනම් වෛර කරන්න එපා. ඒ අසාධාරණ කරපු කෙනාට එහෙනම් ඊළඟට වෙන්නේ වෛරයනේ. මෛත්‍රී කරන්නේ නැත්නම් එයාට වෛරයක් නෙවෙන්නේ. කරුණාව කරන්නේ නැත්නම් ඒත් වෙන්නේ එයාට වෛරයක් නේ. එතකොට ඇත්තටම ඔබ කාවද වෛරයටපත් කරලා තියෙන්නේ? අපිමයි. ඒ මම වෛරයටපත් වෙන්න එපා. අනිත් කෙනෙකුට වෛරයෙන් වැඩ කරන්න. මම වෛරයට මම කේන්තියටපත් වෙලා මං විනාශ වෙමින් අනිත් කෙනාට එක කරන්නේ. මම හිතනවා මේක self punishment එකක්. resentment මේ අමනාපය කියන එක අපි ගත්තයින් පස්සේ අපිට වෙන්නේ අපි self punishing වෙනවා අපිට. අපි දරුණු විදියට අර 16 බවට පත් වෙලා අපි කරන්නේ අපි හැම මොහොතකම උත්සාහ කරනවා අරයට කොහොමද අපි රිද්දවන්නේ කියලා. ඒතර අපි රිදිලා තමයි එයාට රිදෙන්නේ. මොන කරදරයක්ද මේක නේද? බලුවම හරියම කරදරයක්. ඇයි අපි මේ ජීවිතේ එහෙම විනාශ කරගන්නේ? නිසා මම හිතනවා ওই බුදුහාමුදුරුවෝ පෙන්눔 කරේ මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව කරන්න කියලා මේ අනිත් කෙනා බලලා ඔබට කරන්න බෑ. ඇයි? මොකද අරක මතක් වෙනවනේ සිද්ධිය. හැබැයි බුදුහාමුදුරුවෝ එතන පෙන්눔 කරේ ඔබ දිහා ඔබට මෛත්‍රිය කරන්න ඕන. ඔබට කරුණාව කරන්න ඕන. එතකොට දැනෙනවා අනිවාර්යයෙන්ම මෛත්‍රී කරුණාව වැඩ කරනවා. ඇයි? මම කැමතිද මගේ දවස මේ කොහෙදවත් නැති මිනිස්සෙක්ගේ දෙයක් ඔලුවට කල්පනා කරගෙන කාලය ගත කරන්න. අන්න ඔබට මෛත්‍රිය අවශ්‍යයි. ඔබට කරුණාව අවශ්‍යයි. එහෙනම් අනිවාර්යයෙන්ම ය වැඩ කරනවා. දැන් මෙතෙක් කලක් කොහොමද දන්නේ ඔබ හිතන් හිටියේ කොහොම හරි උත්සාහ කරලා අර මිනිස්සයාට මෛත්‍රී කරන්න කියලා නේද? වැඩේ හරියන්නේ නැහැ. ඇයි? ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් තැනක් එනවා. ඔබට මෛත්‍රී කරගත්තොත්, ඔබට කරුණාව කරගත්තොත් අන්න එදාට අරක හරියනවා. මොකද ඒ වෙලේ කල්පනා කරනවා දැන් මම මෙහෙම හිතනවා මම පනිෂ් කරගන්න ඕනේ. ඉතින් අනිත් අයට මොකටද මම පනිෂ් කරන්නේ? අන්න එතකොට පාර හැදෙනවා අරක එයාට උනත් මෛත්‍රී කරන්න. එහෙනම් පළවෙනිම දේ ඔබට කරන්න පුළුවන් පළවෙනිම ක්‍රමය තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඔබට නිර්මාණය කරගන්න. ඔබට ආදරෙන්නේ ගොඩක් එතන ඔබ නිර්මාණය කරගන්න. අපි සරලව ගත්තොත් මොකද්ද මෛත්‍රිය කියන්නේ? හිතවත් භාවය. ඒතර ඒක කරුණාවට වඩා ලාභාල ස්වරූපයක්. කරුණාව කියන්නේ අනිත් කෙනා සම්බන්ධව නැත්නම් තමන් සම්බන්ධ වුණත් ඒ තිබෙන හරියාකාර දැක්ම වේදනාව දකින්න ස්වරූපය. ඊට පස්සේ උදව් කරන්න පුළුවන් ස්වරූපය. ඔකේ දෙකක් තියෙනවා අනුකම්පාව සහ කරුණාව කියලා. අනුකම්පාව කියන්නේ එම්පති කියන එක. ඒකෙදි නිකන් දැනුවත් වෙන එක විතරයි වෙන්නේ. කරුණාව කියන්නේ කම්පැෂන් කියන එක දැනුවත් වෙලා තවත් කරන්න පුළුවන් දේවල් උදව් කරනවා. මුදිතාව සතුට. තමන් සතුට වෙන්න ඉපැ ඉස්සෙල්ලානේ. එතකොට තමන් කොහොමද අන්‍යයන්ගේ දේක් පවා දකින්නේ සතුට ඇති කර ගන්නවා. ඒකත් පාවිච්චි කරනවා. උපේක්ෂාව මදහත් බව. තමන් මදහත් වෙනවා. මොකද ඔය එක එක අමනාප සිතුවිලි උලුට අරගෙන තමන්ගේ මධ්‍යස්ථ භාවය විනාශ කරගන්නේ. සමහරුන්ගේ බැලන්ස් එක දවසේ හිම නික්මෙච්ච අවස්ථාවල මොකද්ද වෙන්නේ? දැන් දවසක් ගත කරද්දී කොහේ හරි තැනකදී තමන්ගේ බැලන්ස් එක නැත්නම් අර සමතාවයේ මිදිච්ච තැනකදී යාගේ මූඩ් එක අවුල් වෙලා යා කෑ ගහලා ඉන්න අයට බැනලා නේද? අරව මේ ඔක්කොම කළා නිදත් ගන්නවා ඊට පස්සේ. නේද? එමය ඉන්නවනේ. අන්න ඒ බැලන්ස් එක පවත්වන්න ඒක හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. කවුරු මොනවා කිව්වත් බුද්ධියෙන් බලලා ප්‍රඥාවට දාගෙන ඒක සමතකටපත් කරගන්න. පළවෙනි එක තමයි ඔන්න සතර බ්‍රහ්ම විහරණ පාවිච්චි කිරීම අමනාපය බැහැර කරගන්න. දෙවෙනි එක තමයි විශේෂයෙන් මේක හරි වැදගත්. මේ ඔබ
දැන් ඔය ගොඩක් අමනාප හැදෙන තැන් ඔබ කාට හරි උදව්වක් කරන්න යනකොට ඔන්න වෙන වැඩක් මේක. ගොඩක් අමනාපකම් වෙලා තියෙන ගොඩක් අයට තවත් කෙනෙකුට උදව් කරලා ඒ කෙනා ඊට සාපේක්ෂ උදව්වක් නොකිරීමයි. ගොඩක් අයගේ රිසන්මන්ට් එකේ හේතුව ඕකයි. ඒ නිසා මම කියනවා ඔබට මගේ අදහස ධර්මීය අදහස විශේෂයෙන්ම කාට හරි ඔබ උදව්වක් කරන්න යනවා නම් ප්‍රති උදව්ව නම් බලාපොරොත්තු තියාගන්නම එපා. ඔබ තියාගත්තොත් රිසන්මන්ට් එනවම තමයි. මොකද කවදාක්වත් ඒ මිනිස්සයා ඒ ප්‍රමාණයට අපට උදව්වක් කරන්නේ නැහැ. ඒක වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා වෙන්නත් දෙවෙනි ක්‍රමේ තමයි උදව් කරනකොට අනේ එයා කළත් නොකළත් කමන්නේ මම මගේ වැඩේ කරා මමයි. ඒක පුදුමාකාර සතුටක් පුදුමාකාර නිදහසක් අපිට උදව් කරනවා. අපි වාචිකව මූල්‍යමය ඉතින් ඔබට කරන්න බැරි නිකන්නේ. ගම් ප්‍රශ්න ටික කරගන්න ඕනේ නෑනේ. නමුත් ඔබට ධෛර්යයක් තිබෙනවා නම් ඒක ගිල කරන්න. හැබැයි කිසිම එක්ස්පෙක්ටේෂන් එකක් නෑ. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. ඒක තමයි දෙවෙනි ක්‍රමය. මොකද ගොඩක් අයගේ අමනාපකම් තියෙන උදව් කරන්න ගිහිල්ලා උදව් කරලා කෝ අරයා මට කරේ නෑනේ කියලා බලන් ගිහින්. කෝ මට මේ කෝ දැන් මෙච්චර කරා මේ නෑනේ මොකක්වත් එකක් කියලා බලන් ඉන්නවා. ඊට පස්සේ ඉතින් අරයා කරන්නේ එයා දන්නෙත් නෑ සමහරවල්. එයාට ඕනත් නෑ සමහරවල්. ඉතින් ඒක යාගේ අකෘතඥකම වෙන්න පුළුවන්. ඉතින් අපි මොකටද මේ කියන්නේ? අනුන්ගේ දුර්ගුණයක අපි අරින්නේ මොකටද? දැන් අපි මෙතන ඉන්නේ මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු හදන්නද? මේ මිනිස්සුන්ගේ අපි පුළුවන් උදව්වක් කරනවා. අපි ඒක බලාගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න. දෙවෙනි කාරණාව නිසා උදව් කරන්න ඕනම කෙනෙකුට ප්‍රති උදව්ව නම් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඔබට කෘතඥතාපූර්වක වන්න. දැන් බලන්න අපිට ගොඩක් වෙලාවට මේ කේන්තිය අමනාපේ ඇති වෙනවනේ සමහරවිට එක වෙලාවට සැරටම. ඒ ඇති වෙච්ච වෙලාවන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ Tamanට ඒ මොහොතේ කෘතඥතාවය නැත්නම් තමන්ට සතුට වෙන්න පුළුවන් දේවල් දිහා බලන්න. දැන් ගොඩක් වෙලාවට මේ අපිට වෙන්නේ අපි කවුරු හරි දිහා බලාගෙන අපි හිතනවා මට මේ අර කලින් කිව්වා වගේ මම උදව් කරා මට උදව් කරේ නෑනේ. නැත්නම් මට අසාධාරණයක් කරා කියලා. නමුත් අපි ඒ හිතන හැම වෙලාවෙම කල්පනා කරොත් මම උදව් කරේ ප්‍රති උදව් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි මට මෙහෙම හිතන හැම මොහොතකම මම සමහරවිට මම ලියනවා. මම නම් හැම වෙලාවෙම කියන්නේ කොලයක් කරන් ලියන්න මේ ඒ මොහොතේ අර රිසෙන්ට්මන්ට් එක එන මොහොතේ මම කෘතඥතාවය දක්වන්න පුළුවන් වෙනත් කාරණා 10ක් ගැන. මම මේවා කරා මම සතුටුයි මෙතන කරා මම සතුටුයි. ඇයි මම මේකට යන්නේ? ඇයි මම මේකට අහු වෙලා යන්නේ? මේ රිසෙන්ට්මන්ට් එකට. ඒකත් ලොකු දෙයක්. මොකද ඔබට හිත අවුල් වෙනකොට හිත මොනවා හරි දෙයකින් හිත අපි හිතමුකෝ නරකට යනකොට අප්‍රිය ස්වරූපයක් අමිහිරි ස්වරූපයක් එනකොට හොඳ එනර්ජි ගැන හිතුවොත් ඒකට ඒක ඉඩක් නැහැ. ඒක යන්නේ නැහැ එතනින් එහාට. දැන් බලන්නකෝ මොනවා හරි වෙච්ච දෙයක් ගැන එහෙම නරක දෙයක් හිතන ආපු වෙලාවක ඔබ හොඳ පැත්ත වෙන එක නෙමෙයි වෙනත් කාරණා 10ක් 5ක් හරිගෙන හිතුවොත් ඔබට පැහැදිලිවම වෙනසක් පේනවා. ඔබට මේ නරක සිතුවිල්ල දියුණු කරගන්න හිතේ. තුන්වෙනි එක නිසා මම කියනවා ඔබ හිත අවුල් වෙච්ච වෙලාවට අමනාපයක් වගේ එන්න හදන අවස්ථාවල කොලයක් පෑනක් කරන් බලන්න. මොකද මතක් කරන එක ටිකක් අමාරුයි ඈ. අරක තමයි අයින් ටක් ගාලා. මම ඇයි මේ මොහොතේ මේක ගැන හිතන්නේ නැතුව වෙනත් මම කෘතඥතාව වේතු කාරණා 10ක් ගැන මට හිතන්න පුළුවන්. ඒත් මම කවුරුලාකවත් අමනාපය කියන තැන යන්නේ. හතරවෙනි එක තමයි අපි මිනිස්සුන්ට උදව් කරන්න යනවා. අපි ගිහිල්ලා බලාපොරොත්තු වෙනවා මෙන්න මෙහෙම අපට උදව් කරන්න ඕනේ ඒ අයට කියලා. නමුත් ඒ අයට අපේ උදව්ව ඕනේ නැහැ. එහෙම අවස්ථා තියෙනව නේද? ඒ අය වෙනත් විදියකට ඒක කරගෙන. දැන් මොකද වෙන්නේ? බලන්නකෝ දැන් ඒක කරානේ දැන් කියලා කරන්න දුන්නේ නැහනේ මට මේ වැඩේ කියලා එහෙම අවස්ථා සමහර වෙනවා. ඉතින් ඒකත් උන්නේ අපි විවෘත වෙනව උදව්ව කරන්න අවශ්‍ය නැත්නම් අපි සතුටින් අපි පුළුවන් වෙලාවක උදව්වක් කරන්නම් කියලා පැත්තකට වෙනවා. සමහර අය ඉන්නවා උදව් කරන්න ගිහිල්ලා ඉතින් මගේ උදව්ව ඕනේ නැහනේ. හරි බලමුකෝ ආයෙ උදව්වක් කරන් එන්නකෝ. ඉන්නවා නේද? එහෙම ඉන්නවා. එතකොට මේ එන්නකෝ අරගෙන මම දෙන්නම් උදව්ව කියලා අර සැරට අර මේක තමන් මේ මොහොත දකින්න නැතුව ඔළුව අවු කරගන්නවා. ඒ වෙලාවේ මගේ උදව්ව ඕනේ නැහැ. හැබැයි පස්සේ කාලේ උදව්වක් ඕන වෙයි. ඒතර මම මේක ආත්මార్థකාමීව අමනාපයක් හදාගත්තොත් මගේ වැරද්දක් එකනේ. මම අසාර්ථක පුද්ගලෙක් වෙනවා මේ මොහොතේ. හරි. හැබැයි ඒ පුද්ගලයොත් ගෞරවයෙන් කියනවානේ. අංකල් හරි ආන්ටි හරි මෙයා යාළුවා අපිට මේ වෙලාව උදව්ව thank you. පස්සේ වෙලාවෙ අපි ඒක සතුටින් ගන්නවා.
මට ඕන දේ කරන්න යාම අසාර්ථක වීම තුළ තමයි ඒක වෙන්නේ. ඒ නිසා අපි ඒක ඒ විදිහට දකින්න ඕන. අපි විවෘත වෙමු. උදව් කරන්න යනකොට අර ප්‍රතිඋත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රතිඋදව්. ඒ වගේම ඒ පුද්ගලයා ඒක අවශ්‍ය නැත්තම් මේ වෙලාවේ ඒකත් සතුටින් මධ්‍යස්ථව දකින්න පුළුවන් විදිහට අපි හිත හදාගමු. මේක හතරවෙනි එක. පස්වෙනි එක තමයි මේ දැන් අපට අතීතය වෙනස් කරන්න බෑ. අපට අතීතේ අපේ අතීතේවත් අනිත් අය අපට කරපු අතීතේවත් වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරු හැම වෙලාවෙම කිව්වේ අතීතේ ජීවත් වෙන්න කියලාද කිව්වේ? නෑ. අතීතේ ජීවත් වෙන්න එපා කියලා උන්වහන්සේ පෙන්වු කරා. ඒ වගේම උන්වහන්සේ කිව්වේ අනාගතේ ජීවත් වෙන්න කියලා. නෑ. අනාගතේ ජීවත් වෙන්න එපා කියලා උන්වහන්සේ පෙන්වු කරා. උන්වහන්සේ කිව්වේ කොහේ ජීවත් වෙන්නද කියලාද? වර්තමානයේ ජීවත් වෙන්න. මේ කැනඩාවේ එක්තරා මහත්මයෙක් ලිව්වා පොතක් මේ ගැන. ඌ ජර්මනියෙන් ආපු කෙනෙක්. ඔබට මතක ඇති එඩ්කා ටෝල් නේ? එඩ්කා ටෝල්. මට මතක විදිහට The Power of Now. ඔව් වැන්කූවර් ප්‍රදේශයේ ජීවත් වෙන එක මම හිතන්නේ බෙස්ට් සෙලින් බුක් එක බවට පත් වුණා ලෝකේ. මේ අවුරුදු දැන් 10 15කට කලින්. බෙස්ට් සෙලින් මේ මොහොතේ වැදගත්කම The Power of Now. දැන් බුදුහාමුදුරුවෝ මේක කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා අතීතං නාන්වාගමෙය නප්පටිකංගේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. අතීතේ හිතන්න එපා. ඒක ගිහිල්ලා ඉවරයි. ඒක හදන්න බෑ, වෙනස් කරන්න බෑ. අනාගතය ඇවිල්ලා නැහැ. මොකටද ඒකට මහන්සි වෙන්නේ? හැබැයි අපට අවශ්‍යයි අතීතයට ගිහිල්ලා වැරදිත්යන් බලාගෙන වර්තමානයේ හදාගන්න. හැබැයි අතීත ජීවත් වෙන්න නෙමෙයි. අපට අවශ්‍යයි අනාගතයකට ගිහිල්ලා අනාගතයක් plan කරන්න, සැලසුම් කරන්න. හැබැයි අනාගතේ ජීවත් වෙන්න නෙමෙයි. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙකුට resentment එකේවත් ආඝාතයේවත් අමනාපය අඩුයි. ඇයි ඒ? අතීතයේ ගොඩක් අයට ප්‍රශ්න වෙලා තියෙනවා. අනාගතයේ ගොඩක් අයට ප්‍රශ්න වෙන්නවා කියලා හිතන් ඉන්නේ. වර්තමානයේ මොහොතේ ඉන්නවා නම් ගොඩාක් අඩුයි. ඒ නිසා මම පස්වෙනි ක්‍රමයේ වශයෙන් ඉදිරිපත් කරන්නේ අතීතයත් අනාගතයත් තුළ ගැටෙන්න එපා. මිනිස්සු ඔබට කරපු දේවල් සම්බන්ධව. ඔබට වටිනවා, සෑහෙන්න වටිනවා. ඒ නිසා ඒ දෙක ගැටලුවක් කරගන්න එපා. මොකද ගැටලුවක් කරගත්තොත් අපිට අනිවාර්යයෙන්ම අමනාපය ඇති වෙනවා. හයවෙනි එක තමයි අතීතේ දැන් අපි අමනාප හදාගත්ත කියන්නකෝ. හදාගෙන අපි ජීවත් වෙන්නේ අමනාප නැති මිනිස්සුත් එක්ක නේද? එහෙම නේද? අපි දැන් අතීතයේ අමනාපයක් සම්බන්ධව අමනාපයක් හදාගෙන දැන් මේ මොහොතේ ජීවත් වෙන්නේ අපි අමනාප නොවිච්ච මිනිස්සුත් එක්කනේ. ගොඩක් අය කරන්නේ අර පරණ මිනිස්සුන්ගේ අමනාපකම් මේ අයට කියනවා. මේ දැන් ඉන්න අයට. එහෙම තියෙනවා සමහරවල්. ඒගොල්ලන්ගේ දේවල් කියනවා මේගොල්ලොත් අවුල් කරලා දානවා. ඒ මොකටද? ඒතර ඒගොල්ලෝ අතීත. දැන් මේ කට්ටිය වර්තමාන. මේ අපි වර්තමානයේ තෝරාගෙන තිබෙන්නේ හොඳ වර්ණයන්, හොඳ සිලෙක්ෂන් එකක් ඇතුව හොඳ මිනිස්සු පිරිසක්, සත්පුරුෂයෝ පිරිසක් කියලා හිතාගෙන ඒ අය බාධා කරන්න හොඳ නැහැ. අපි නිසා ඒකත් අර අතීතයේ අනාගතයේ පටලවා ගත්තාම වෙන ප්‍රශ්නයක්. ඒක හයි. හත්වෙනි එක තමයි අපි දැනගන්න ඕන පින්වත්නි මේ දැන් අපිට අමනාපය අපි කෙනෙක් සම්බන්ධව ඇති කරගත්තාම අපි ඒක මායාවකටපත් වෙනවා. ඒ නිසා අපේ වර්තමාන හැකියාවන් ඒකෙන් විනාශ වෙනවා. අපි කවුරුත් කැමති නෑනේ මායාවකින්. අපි කවුරුත් කැමති මේ මොහොතේ විදර්ශනාවෙන් මේ මොහොත දැකලා ජීවත් වෙන්න. ඒ නිසා අපි උත්සාහ කරමු ওই විදර්ශනා වගේ දේවල් පාවිච්චි කරන්න. මොකද එතකොට අපට අර මායාව වගේ දේවල් අතීතයේ එක දේවල් අපි ඔළුවට එන්නේ නෑ. ඊළඟට මම කියන්නේ අටවෙනි කාරණාව මම කියන්නේ මේ අමනාපයෙන් ඔබ අවුල් වෙනකොට දැනගන්න ක්‍රම හතරක් ගැන. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට HALT කියලා. HALT ක්‍රමය කියලා. මේක ඉංග්‍රීසියෙන් කියන්නේ hungry, angry, lonely, tired කියලා. මතක තියාගන්න ලේසි. hungry, angry, lonely, tired. මේ හතරලු ගොඩක් අයට මේ අමනාපේ ටිකක් ට්‍රිගර් කරන්න පුළුවන් තැන් හතර. දැන් බඩගිනි ටිකක් වැඩි වුණාම සමහරුන්ට කේන්ති යනවා, පරණය මතක් වෙනවා ටිකක් අර. සමහරුන්ට වෙනවනේ. බඩගින්න පිපාසය එහෙම ඇති වුණාම දැන් අර එනර්ජි මදි වෙනවනේ. එතකොට අර තරහ එනවා මතු වෙනවා ටික ටික. සමහර අය. ඒක පරිස්සම් වෙන්නලු බඩගිනි වෙච්ච වෙලාවල. ඔන්න කියන්නේ hungry. angry කියන අර සාමාන්‍ය කෝපය. දැන් ඉරිටේට් වෙනකොට, annoying වෙනකොට දවසේ ලොකු දෙයක් නේ පොඩි වෙලාවක. එතකොටත් අරව එන්න පුළුවන්. ට්‍රිගර් වෙනවා. දැන් සමහර ලාවට අමනාපේ නෑ. මේ පොඩ්ඩක් කේන්ති ගියාම අර ඔක්කොම ටික එනවා. සමහර ගෙවල් වල තියෙනවානේ. දැන් හොඳින් ඉන්නවා ඈ. බොහොම කූල් එකකින් ඉන්නවා. කොහොම හොඳයි. එක පාට පොඩි දෙයකට කෙනෙක්ට කේන්ති යන. ගියාම අර නොහිතපු වැරදිත් ගේනවා එතෙන්ට නේ. එදා මෙහෙම කරා. අයියෝ එහෙම කිව්වේ. ඇයි එහෙම කරේ නේ? අනිත් කෙනා දන්නෙත් නෑ. අර ඔක්කොම ටික ඔළුවේ තියාගෙන වැරදි 20ක් විතර ගලන එක පාට අතක්. අනිත් කට්ටිය ඔක්කොම නිකන්
බය වෙලා ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔන්න බලන්න වැඩි. අනේ සර පොඩි කේන්තිය වුණත් යනකොට පරිස්සම් වෙන්න දැන් අරකක් එන්න පුළුවන්. ලොකු අමනාපෙ මෙතෙන්ට ගේන්න පුළුවන් මේ පුද්ගලයා. දෙවෙනි. තුන්වෙනි එක ලෝන්ලි. තනිකමේ ඉන්නකොට. ඒකටත් ප්‍රශ්නේ නේ. තනියෙන් ඉන්නකොටත් අර කිසි සපෝට් එකක් නැතුව කතා බස් නොකර නිකන් මෙහෙම ඉන්නකොටත් කෙනෙකුට ඕව එන ඔළුවට නේ. දැන් මට මතකයි ඔය එක්තරා අවස්ථාවක සිද්ධියක් වුණා ඔය ලංකාවේ. ඒ ළමයා මේ උසස් පෙළ විභාගෙ ලියලා අසමත් වෙලා ඇත්තටම විශ්වවිද්‍යාලයන්ට නිකන් නෑ. ඌ දවසක් ඔය මේ කෝච්චිය දුම්රිය එන තැනක ඉන්නකොට මේ දුම්රිය යනකම් පාරේ වහනවනේ. එනකොට එයාට ටග් ඉතාම ඉක්මනට මතක් වුණා මේ අසමර්ථකම ජීවිතේ. එයා මොකද කරේ? අර මේ කෝච්චියට පයින් හිටපු ළමයා නෙමෙයි. කෝච්චිය අර මේක යටින් ගිහිල්ලා කෝච්චියට අහුල මැරුණා. මොකද එයා අර ඔන්නෝකේ වැඩි දැන් අපි අර තනි වෙන අවස්ථා. හරි පරිස්සම් වෙන්න ඕන. තනි වෙන අවස්ථා. ඊළඟට අපි කැමති ඇත් එක්ක අපි නොඉන්න පැයක් දෙකක් වෙන්න පුළුවන්. ඒ තැන් හරි පරිස්සම් වෙන්න ඕන තැන්. මොකද ඒ තැන් වල තමයි මේවා එන්නේ ඔළුවට. නිකන් ප්‍රොසෙස් වෙන ඔළුව ඇතුලේ. ඒ නිසා ලෝන්ලි කියන අවස්ථාව ටයර්ඩ්. දැන් සමහරුන්ට ගොඩක් කේන්ති යනවානේ. මහන්සි වුණාම ගෙදර පොලේ වැඩ කරලා ඒ වගේ වෙලාවට කවුරු හරි කතා කරාම මොකටදම කේන්තියක්. නේ? මොකද අර මිනිස්සයා දන්නේ නැහැ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා නේද? මෙයා අර ගෙදර පොලේ වැඩ කරලා මහානද ඊට පස්සේ අරකටත් දෙන උත්තරයක් බොහොම කේන්තියෙන්. අන්න බලන්න. එසා මේ හතර hungry, angry, lonely, tired. HALT hold කියන එක. ඒතර මේ හතර ගැන ඔබ අවධානයෙන් ඉන්නවා නම් අමනාපේනවා අඩුයි. ඇත්තටම නෑ. බඩගිනි වෙච්ච වෙලාව, ඊළඟට කේන්ති ගියපු වෙලාවක, තනිකම ඉන්න වෙලාවක සහ මහන්සි වෙච්ච වෙලාව. අන්නේ කාරණා හතර ගැන පරිස්සම් වෙන්න මම හිතනවා ඒවා නිකන් triggers, resentment triggers. කියන්නේ මේවා එන්න පුළුවන් තැන් හතරක් ඒක විශේෂයෙන්. ඒක 8 වෙනි එක. 9 වෙනි එක තමයි මේ අපිට පොඩි වැඩක් කරන්න පුළුවන් මේ අමනාපෙට. මේක ටිකක් මනෝවිද්‍යාත්මක වැඩක්. ඒකල කියන අර cognitive behavioral technique එකක්. මේක කරන දෙයක් තමයි අපිට මේ අමනාප සම්බන්ධ සිද්ධියක් තියෙනවනේ. අතීත සිද්ධියක්. දැන් මම කියපුවා බුදුහාමුදුරු කියපු 10 හෝ අර කියපු තුන අපිට කවුරු හරි වැරද්දක් කරා අතීතේ අපිට කවුරු හරි මේ දේවල් ඉෂ්ට කරේ නැහැ උදව් කරේ නැහැ හෝ අපිට කළා මදි. ඔහොම තෝට් එකක් එනවනේ අමනාපෙට. අමනාපෙ හැදෙන්නේ එහෙමනේ. ඒ තෝට් එක එහෙම තියෙනවා එතන. දැන් බලන්නකො මේක පොඩ්ඩක් අපි ටෙක්නිකල් කරගමු. ඒක තියෙන තෝට් එක. ඒ වගේ මේ තෝට් එක සම්බන්ධව දැන් හිතනවනේ පුද්ගලයා මේ බඩගිනි වෙච්ච hungry, angry, lonely, tired වගේ අවස්ථාවක ඔක එනවනේ. තව තෝට් එකක් අරක කල්පනා කරන්න. අර වෙච්ච අසාධාරණ සිද්ධිය එදා වුණා. දැන් වෙන සිද්ධියක් දැන් මේ මොහොතේ කල්පනා කරන්න. ඒතර මනෝවිද්‍යාත්මකව අපට පේනවා මේ තවත් ධනාත්මක සිතිවිල්ලක් ওই මැදට ගෙනාවොත් මේක එකතු වෙන එක නතර වෙනවා. අර අතීත සිද්ධියයි වර්තමානයේ ඉගෙන හිතන එක මැදට ඔබ ධනාත්මක දෙයක් ගෙනාවොත් මෙන්න මෙහෙම ඒක අදාළ නෑ මට. දැන් ඒක අතීත දෙයක්. ඒක මම තියාගෙන යන්න අවශ්‍යතාවයක් මට නෑ. අනිත් එක මම අපහසුතාවයටපත් වෙනවා පැහැදිලිව. ඒක මැදට ගෙනාවොත් අර දැන් හිතන එක අතීතය සම්බන්ධව ඒ අතීතයත් දැන් හිතන එක අතර එකතු වීම නැති වෙලා යනවා. මොකද මේ මැදට ගෙනල්ලා තියෙනවා වෙන සිතිවිල්ල. ඒක තමයි 9 වෙනි කාරණාව. අවසාන කාරණාව සමාව දීම. මේක තමයි ලොකුම වැඩි. දැන් මම මෙතෙක් කල් කිව්වේ නිකන් රිසෙන්ට්මන්ට් එක මේ මොහොතේ කරගන්න දේවල් ටිකනේ මේ 9 දක්වා. 10 වෙනි එක තමයි රිසෙන්ට්මන්ට් එක ගෙන වුන්ඩ් එක මම කියන්නේ එක තුවාලයක් කියලා. මේක බෙහෙත් දාගෙන හරියට සූපත් කරගන්න අන්තිම අදියර තමයි සමාව දීම. දැන් මේ සමාව දීම කියන එකේ ලොකු කාරණාවක්. අපි දන්නවා දැන් ක්‍රිස්තියානි ආගමේ නම් කියනවා සමාව දෙන එක ලොකු ජයග්‍රහණයක් කියලා. අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමම කියලා තියෙනවා. දැන් අපි බුද්ධ පූජාව එහෙම කරනකොට ගාථා වගේක් කියනවා නේද? මොනවද අපි කියන ගාථා? අදත් කියවනේ දෙ ගාථා. අපි සමාව ඉල්ලනවා නේද බුදුහාමුදුරන්ගෙන් යම් අයගෙන්. මොනවා කොහොමද මේ ගාථා ටික කියන්නේ? කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ බන්තේ. කම මේ බන්තේ. අච්චයන් කම මේ ධම්ම. අච්චයන් කම මේ සංඝ. මේ මොකද මේ කියන්නේ? තෙරුවන් වලින් අපි සමාව ඉල්ලනවා. මොකටද? ඒ මොහොත දක්වා බුදුහාමුදුරුවෝ ගැන අපෙන් වැරද්දක් වුණා නම් ධර්මයේ සම්බන්ධව අපි කතා කරන්න ගිහලා වැරද්දක් වුණා නම් මහා සංඝරත්නයට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරද්දක් වුණා නම් අපි සමාව ඉල්ලනවා. කොහොමද ඉල්ලන්නේ? කායේන ශරීරයෙන් කායන වාචා කතා කරන වචන වලින් චිත්තේන කියන සිතිවිලි වලින් කායන පමාදේන
ප්‍රමාදය නිසා අප්‍රමාදයේ මගෙන් අහිමි වෙලා ප්‍රමාද වෙච්ච හින්දා මට ඒ තුنين වැරද්දක් වුණා නම් අච්චය කියන්නේ වැරද්දට. පාලි අච්චය කියන්නේ වැරද්ද. මට සමාව දෙන්න කියලා. බලමු සමාව කියන එක අපි හැම වෙලාවෙම ඉල්ලනවා. බුද්ධ පූජාවක් කරොත් ඔබ ගෙදර බුදුන් වැඳලා උදේ හවස වැඳලා සමාවම ඉල්ලනවා. ඇයි මේ? අපි සමාව ඉල්ලනකොට අපේ හිතේ උපාදාන නැහැ. අපේ හිතේ අපි කිකව තියාගන්නේ නැහැ නේ. දැන් සමාව ඉල්ලන්නේ නැති අයට මොකද්ද වෙන්නේ? හිතේ පැලපැදියම් වෙනවා ගොඩාක් දේවල් කාලයක් යනකොට නේ. මොකද ඒවා පියුරිෆයි වෙන්නේ. දැන් ඇඟෙත් දැන් මෙහි කරනවා නේද? ඩීටොක්සිකේෂන් කියලා අහලා තියෙනවද? දැන් ඇඟේ අපි ඔය කේක කෑම කාලා කාලයක් යනකොට ඒ විස අපේ ඇඟේ තැම්පත් වෙනවා නේද? තැම්පත් වෙනකොට කියනවා මේවා ඩීටොක්සිකේට් කරන්න ඕන කියලා. මම දන්නේ සිංහල වචනේ මොකද්ද කියලා කියන මේ ඇඟේ විස අයින් කරන්න ඕන. හැම කෑමකම විස තියෙනවා. සප්ත කෑම වගේම ඒ විස තැම්පත් වෙනවා. ඒ වගේම අපේ මනසේ විස කොච්චර තියෙන්න පුළුවන්. අපි ඒවට කියනවා මොකද්ද මේ අද කාලේ තව වචනයක් කියනවා වෛරස් එකක් කියලා. වෛරස් කියන්නේ කම්පියුටර් වලට. නේ? කම්පියුටර් හැම එකටම වෛරස් යනවා. දැන් ලෝකෙත් වෛරස් එකක් තියෙනවා දිගටම නේද? මේ මෙහෙට වෙනකොට වෛරස් එක මාරුවෙත් යනවා. ඉතින් එතකොට පින්වත් මේ සමාව දීම අපි ගාව පුරුදු කරගන්න ඕන දෙයක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි දැන් මෙතන ආශ්‍රය කරන පුද්ගලයෝ බලපානවා. අපි ආශ්‍රය කරන පුද්ගලයොත් එක්කත් පරිස්සම් වෙන්න ඕන. අපි ප්‍රඥාවන්තයෝ පමණයි අපි ආශ්‍රය කරන්නේ. බුදුහාමුදුරු කිව්වේ මගේ ධර්මය බුද්ධිමතුන්ට නෙමෙයි. ඔන්න සමහර වරද්ද ගන්න තැනක් ඕක. සමහර මගේ ධර්මයේ මෝඩයන්ට නෙමෙයි බුද්ධිමතු නෑ. මගේ ධර්මයේ බුද්ධිමතුන්ට නෙමෙයි. මගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. නේ? නේ? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. කවුද බුද්ධිමතුන් කියන්නේ? උගත් මිනිස්සු. උගත් මිනිස්සු අතර කොච්චර ඉන්නවද මේ ආධ්‍යාත්මිකව මෝඩයෝ? ස්පිරිචුවල් ඉඩියස්ලා කොච්චර ඉන්නවද? අනන්තවත් ඉන්නවා. ඒගොල්ලෝ මේ යම් කිසි විදියක ශේෂ්ත්‍රීයක දැනුමක් ලබාගෙන ඉන්නවා. ඒක දබාගත්තා කියලා මේ ප්‍රඥාව නිබාණි වෙන්නේ. බුද්ධිමතුන් කියන්නේ අර මෝඩයට වඩා එක ස්ටෙප් එකක් තියෙනවා. හැබැයි එයා නෙමෙයි බුදුහාරු වගේ කරන්නේ. බුදුහාරු කියන්නේ මෙතන ප්‍රඥාවන්තයා. ඔය සමහර කට්ටිය පරිවර්තනය කරනවා ධම්ම is for intelligentsia. ධම්ම is for intellectual people නෑ. ධම්ම is for the wise people. මේ wisdom එක යම් ප්‍රමාණයකට තියෙනකොට තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. ඉන්ටෙලෙක්චුවල් පමණක් නෙමෙයි. ඉන්ටෙලෙක්චුවල් එකත් අපි හදා ගන්න ඕනේ. මොකද මේ තර්ක කරන්න, දෙයක් රෂනලි දකින්න. ඒ නිසා පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනේ හැම මොහොතකම ප්‍රඥාවන්ත මිනිසු ලං කරගන්න. ඒ මිනිසු ලං කරගන්නකොට අපිට කවදාකවත් වරදින්නේ නැහැ. ඒක කරගත්තාම අපිට ප්‍රශ්න ඇති වෙනවා අඩුයි. සමාව දෙන එකත් අපිට බොහොම හොඳින් කරන්න පුළුවන්. ඒක නිසා පුද්ගලියෝ අපි අඳුනා ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි මේ සමාව දෙන්න ඔබට බැරි නම් සමහර කියනවානේ I can forgive but not forget කියලා නේ. අන්න ඒ වගේ අවස්ථාවක ඔබට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. ඔබට ඒක මොහොතකටවත් අමතක කරන්න පුළුවන් වෙන්න ඕන. වෙච්ච දේ. අපි උත්සාහ කරමු ඒ වගේ දෙයක් කරන්න. මොකද සමහරව හිතන් ඉන්නවා මේ සමාව දෙනවා කියන්නේ මේ ඇත්තටම මේ අනිත් අයට වෙන හොදක් කියලා. එහෙම නේද හිතන් ඉන්නේ. දැන් මට වැරද්දක් කරපු කෙනෙකුට මං සමාව දුන්නාම මම හිතනවා නම් එයාට තමයි මේකේ හොඳ. ඇත්තටම එයාට නෙමෙයි හොඳ තියෙන්නේ. කාටද හොඳ තියෙන්නේ? මට. මොකද මමයි මේ තුවාලේ තියාගෙන ඉන්නේ. නේ? මට තමයි ගොඩක්ම තියෙන හොඳ තියෙන්නේ. මම තුවාලේ තියාගෙන ඉන්න. මොකද දැන් අරයා මගෙන් සමාව ඉල්ලනවා නම් ඒක අරත් හොඳයි. නමුත් ඇත්තටම බරපතල ප්‍රශ්නේ මම තුවාලේ හදාගෙන තුවාලේ හොඳ කරගන්න. ඒතර මම මේක හීල් කරගන්න ඕන. ඒ නිසා අර ඉංග්‍රීසිත් කියනවනේ මෙහෙම කියනවා forgiveness is not something we do for other people. We do it for ourselves to get well and move on. අන්න මේක තමයි ඇත්ත කතාව. Forgiveness is not something we do for other people. We do it for ourselves to get well and move on. මොකද අපි දැන් සික් වෙලා ඉන්නේ. අපි ඉන්නේ අසනීපෙන් තුවාල හදාගෙන. මෙතන මේ තුවාලේ අපි හොඳ කරගන්න අපිට සමාව දෙන්න ඕන. අර ඔළුවේ අමනාප ඔළුවට දාගන්න නැතුව. ඒ නිසා හොඳටම පෙන්නවා සමාව දෙනවා කියන එකේ ලොකුම බලපෑම තියෙන අපිට අනිත් අයට වඩා. ඉතින් ඒ නිසා අද මේ කතා කරපු සූත්‍රයේ අපි ගොඩක් කතා කළේ පින්නත් අමනාපය නැත්නම් ක්‍රෝධයට එහා ගිහපු අමනාපය කොහොමද ඇතිවන්නේ? අපි කොහොමද ඇතිවන ක්‍රම 10ක් කතා කළා. ඊළඟ කතා කරා කොහොමද ඒවා ඒක නැති කරගන්නේ. ඒ නිසා උත්සාහ කළ බලන්න අද උත්සාහයක් කළ බලන්න මොන හරි පරණ සිද්ධියක් කරන්නේ ගොඩාක් අමනාප වෙච්ච කෙනෙක් සම්බන්ධව එයා ලොකු සාකච්ඡාවක් නොගියා කියලා කියන්නකෝ. අද බලන්න ඒක හිතින් අයින් කරගන්න ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු රිලීස් එකක් ඇති වෙනවා. ලොකු
නිදහසක් ඇති වෙනවා. ධර්ම මාර්ගය හරි පහසුයි. ඒව ඔළුවේ තියෙනකන් ධර්ම මාර්ගය මෙයා වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ආයි මූව් වෙන්න කියලා නෙමෙයි කියන්නේ. හිතින් අයින් කරගන්න. ඒ දේවල් සිද්ධ වුණා. හිතින් අයින් කරගන්න ලොකු සතුටක් නිර්මාණය වෙනවා. ඉතින් ওই ටික තමයි පින්වත්නි මේ ධර්ම දේශනාවේ මූලික හරය. දැන් අපිට විනාඩි 2-3ක් අරගෙන ප්‍රශ්න තිබෙනවා නම් අහන්න. ඊට පස්සේ අපි භාවනාවට ගිහිල්ලා අපිට පුළුවන් පින් අනුමෝදන් කරලා අවසන් කරන්න. තෙරුවන් සරණයි. දැන් අද සමාජයේ ගොඩාක් දෙනෙක් මේ තරහ අමනකම් කරගන්නවා මොකද දේශපාලන නායකයෝ එක්ක. ඒක අර කියපු කාරණා එකකටවත් මට පේන විදිහට වැටෙන්නේ නැහැ. උනාට ගොඩක් අය වාද කරගන්නවා. තරහ ඇත්තටම ඇති වෙන අවස්ථා තියෙනවා ගන්න දේශපාලන නායක ගන්න තීන්දුව తీරන්නේ. ඒ කියන්නේ Taman නෙමෙයි හානියක් වෙන්නේ රටට හරි සමාජයට හරි කාට හරි. එතකොට දැන් අපිට අපි ගැන හිතලා ඒ තරහ නැති කරගන්න පුළුවන් අපේ හිතේ තියෙන. නමුත් රටට හරි ඒක වෙන විනාශ නැති කරගන්න. ඔව්. මොකද ප්‍රශ්නය? ඇත්තටම ධර්මයේ රටකට කියප එකක් නෙමෙයි ධර්මය කියන්නේ කොස්මික් යුනිවර්සල් එකක් නේ. ධර්ම මේ බුදුහාරන්ගේ ධර්මයක රටකට දේශයකට කියප ගන්න මේක විශ්වීය ගැන්වීමක්. එතකොට දැන් මම හිතනවා අර බුදුහාමුදුරුවෝ කියපු කරුණවල අර මේ තුන්වෙනි දෙවෙනි තුනට අහු වෙනවා. දැන් මුල් තුනේ තියෙන මට කරා මට දැන් කරනවා මට අනාගතේ කවුරු වැරද්දක් කරනවා කියන එකනේ. තුන්වෙනි දෙවෙනි තුනේ කියන්නේ මොකද්ද? මම කැමති අයට මෙහෙම කරා. මම කැමති අයට දැනට කරන මම කැමති අයට අනාගත. දැන් අපි මම කැමති දේනේ මම දරන්නේ පොලිටිකලි. නේ? මම දේශපාලන වශයෙන් දරන්නේ මම කැමති මතයක්. ඒතරයි මම කැමති මතය ගෙනියන අය තමයි දේශපාලකයෝ. නේ? XYZ දේශපාලකයෝ. ඒතර මම කැමති අය වෙනින් මම පෙනී ඉන්නවා නම් මම කියන්නේ ඒ පොලිටිකල් කෙනෙක් නෙමෙයි දේශපාලනයක් නැති කෙනෙක් නෙමෙයි. එයාට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර අරම කෙනෙක් කල්පනා කරනවා මම කැමති දේශපාලකඥයා මෙයාට කරදර කරන අය වෙනුවෙන් මම රිසර්ච්මන්ට් එක ඇති කරගන්නවා. විරුද්ධ පක්ෂ වෙනුවෙන්. නෑ එහෙම නෙමෙයි හැමදේම මම කියන්නේ දැන් මේ කරන දේ මොකක් හරි තීන්දුව බැංකු තීරණයක් ගත්තොත් ඒක පේන හැමෝටම වැරදි කියලා. ඒ වුණාට එයා ඒකාධිපති වගේ දැන් එයා තීරණයක් ගන්නවනේ. මේ කියන්නේ දැන් මේ තමන් කැමති දේශපාලකඥයාගේ වෙනස් වීම ගැන කියන්නේ නේ. තමන් කැමති නෙමෙයි කවුරු හරි රටේ නායකයෙක් හරි කවුරු හරි මොකක් හරි පක්ෂික නායකයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගන්න තීන්දුව වලින් සමාජයට වැරද්දක් වෙනවා. ඔව්. මේමයි. තමන් කැමති නෙමෙයි මුළු සමාජයකටම සිද්ධ වෙනවා. වැරද්ද දැන් මොකක් හරි දැන් මස් මරණ එක දැන් නවත්තනවා කොහොනේ ඒක රටටම හොඳක් නේ. ඒ වගේ එකක් මේ හොඳයි. ඒ වගේම නරක තීන්දුවත් ගන්න පුළුවන් නේ. මෙහෙමයි ඒක ලොකු වෙනසක් මෙහෙමයි එහෙම දැන් අපි ඒක දකින්න ඕනේ මෙහෙමයි ධර්මකාරණාවකුයි රටක් හදන තැනයි කියන්නේ වෙනස් තැන් දෙකක් ඒක දැන් එතකොට දැන් අපි මේ කතා කරන්නේ නිවනට සමීප වෙන මට්ටමේ ධර්මකාරණා ටිකක්නේ එතකොට දැන් ඒක අර වගේ තැනකට එකපාරට අරගෙන කොහොමද ඉන්නේ කියලා එකපාරටම ගන්න බැරි වෙන්න පුළුවන් මොකද හේතුව දැන් දේශපාලඥයෝ කියන කවුරුවක්ක හොඳ මිනිස්සු නෙවෙයිනේ ලෝකේ ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න හැම දේශපාලකණියෙක්ගේම අපි අර දේශපාලනිකව හොඳක් දැක්කට නමුත් ඒගොල්ලෝ මේ ධර්මානුකූලව හොඳයි නෙමෙයිනේ. ඒතකොට අපි මේක අපි වෙනම ගමු. දැන් අද අපි මේ කතා කරපු එක ප්‍රායෝගික ජීවිතේ අපේ පුද්ගලත්වයේ සම්බන්ධව අපි ගමු. අපි සහ අපිට පෞද්ගලිකව වැරදි කරපු අය. දේශපාලනිකව කරන අය සම්බන්ධව මගේ අදහස තිබෙන්නේ ඒක වෙනම තැනක් වශයෙන් දකින්න ඕන. හැබැයි අපි එතන වුණත් ඒ අයට ගොඩක් ඇලෙන්න හොඳ නැහැ. මේ පුද්ගලයෝ මෙහෙම කරන්නේ නැහැ කියලා ඇලෙන්න හොඳ නැහැ. මොකද හේතුව ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ වගේම තරහක් ඇති වෙන්නේ අපේ වැරද්දක් හින්දා. අපේ තියෙන දුර්වලතාවයක් හින්දා. එයාටත් වඩා. මොකද අපි දකින විදිය ප්‍රශ්නයක් නේ ඒක. දැන් අපි හිතනවා මේ මිනිස්සු එහෙම කළ යුතුයි කියලා. නේ? නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් රටක් වශයෙන් ගන්නකොට වෙනම කතාවක්. රටක් වශයෙන් අරගෙන මේ ධර්මයේ බලන්න බෑ. ධර්මය කියන්නේ වෙනම තැනක් නේ. එහෙනම් ඉතින් ඔක්කොම අය ධර්මානුකූලව ඉන්නවා. අර සත්තු මරන්න බෑ. මුකුත් කරන්න බෑ එහෙනම්. එහෙම වෙන්නේ නැහැ. රටක් කියන තැන වෙනම කාරණාවක්. මේ ධර්මානුකූල ජීවිතේ වෙනම ව්‍යුහයක්. ඉතින් සමහර තැන් අපිට බලන්න පුළුවන්. සමහර තැන් අපිට එකපාරට එකම විදියට ඒ තියෙන විදියටම ගන්න බෑ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. ඒගොල්ලෝ වෙනස් වෙයි. ඒගොල්ලෝ හොඳ දෙයක් කරයි කියලා. ඉතින් එහෙම නැත්තම් ඉතින් අපි ඔළුව නරක් කරගන්න එක මම හිතනවා ඒක සුදුසු නෑ මොකද ඒක බාධා වෙන්නේ අපිටනේ අපේ ආධ්‍යාත්මික ගමනටනේ
ඉතින් එහෙම නැතුව අනිත් එක දැන් ওই ප්‍රශ්නෙට මට තව එකක් කියන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ මේ රාජ්‍ය පාලනය සම්බන්ධව කතා කරපු තැන් තියෙනවා. ඒකක්වත් ඔය කියන වර්තමාන දේශපාලඥයෝ කරන්නේ. ඉතින් එහෙම නොකරනකොට කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මානුකූලව? බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අපි පොඩි දෙයක් කියමු වෙලාව නැහැ නැත්තම් තවත් අයට ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එක සූත්‍රයක කූටදණ්ඩ සූත්‍ර දීඝනිකායේ රටේ ආර්ථිකය අපරාධ වලට සම්බන්ධයි කියලා. ඔය මම මෑතක ඕක බලපු වෙලාවක මට තේරුණා ඒකේ තියෙනවා මේක. රටකට රටේ නායකත්වයට කවුද සුදුසු? සමහරු කියනවා මේකට හොඳ මේ වගේ කෙනෙක් කියලා. නමුත් එතන කතා කරනවා එහෙම නෙමෙයි. රටේ ආර්ථිකය ගෙනියන්න පුළුවන් කෙනෙක් තමයි ප්‍රයිමරිලි හොඳ. මොකද ඒකට හේතුව දැන් හැම රටක්ම තියෙන ආර්ථික ගැටලුවකනේ. ලෝකේ හැම රටක්ම තියෙන අද දැන් මේකට ඒක වැඩි. ඉතින් එතකොට බුදුහාමුදුරු පෙන්නුම් කරා රටේ ඉන්න මිනිස්සුන්ගේ අපරාධ අඩු කිරීම මේ තමයි මූලික කාරණාව. ඒකට ආර්ථිකය හදන්න ඕන. ඉතින් ඒව ඔය කවුරක්වත් කරන්නේ නැහැ නේ. ඒ අර බුදුහාමුදුරුවෝ මූලිකවම කියපු රාජ්‍ය පාලනය සම්බන්ධ කාරණා නොකර අපි කොහොමද මේක පාරට මේ වගේ තාම අති උත්තම ධර්ම කාරණාවක් ඒක පාරට කොහොමද මේ වගේ කෙනකින් බලාපොරොත්තු වෙන්නේ? ඒතර ඒක ටිකක් අපහසු තත්ත්වයක්. අපි ප්‍රාර්ථනා කරමු ඒගොල්ලෝ යම් කිසි ධනාත්මක දෙයක් කරයි. හැබැයි කළත් නොකළත් මතක තියාගන්න අමනාපේ නම් හදාගන්න එපා. ඒක අපේ මොකද අපි මැරෙන්නේ තනියමනේ. ඔය ගැටියත් එක මැරෙන්නේ නැහනේ. අපටයි ගැටලුව වෙන්නේ. ඔව්. ඊළඟ තව ප්‍රශ්නයක් තිබුණා නම් අහන්නකෝ. අඳුරනේ මේ ආමුදුරන් මේ දේශනා කරන්නේ මේ අර අපිට අසාධාරණයක් කරපු අයට අපිට මෛත්‍රී කරන්න අමාරුයි කියලා. ඒක අමාරු ගතියක් තියෙනවා. බොහෝ වෙලාවට. අමාරුයි. එතකොට ආමුදුරන් කිව්වා මේ එතකොට ඇති වෙන්නේ ක්‍රෝධයක් කියලා. හැබැයි ඒ අන්තයටත් යන්නේ නැතුව කවුරු හරි කරපු දෙයට මම කැමති නැතුනම තම සමහරට යා පොදුවෙන් අයින් කළා දාලා අපිට දීල් කරන්නේ නැතුව දිනුත් අයින් කරලා ඉන්න පුළුවන් මැදපොත් තියනවා නේද? ක්‍රෝධෙටම යන්නේ නැතුව. නෑ අපිට මිනිස්සු හිතින් අයින් කරන්න ඕන මේ සිද්ධිය තරහ අයින් කරගෙන. තරහ තියාගෙන අයින් කළ වැඩකුත් නෑනේ. දැන් මම කිව්වේ මේ මිනිස්සු ළඟ ඉන්නවා හෝ ළඟ නෑ කියන එකට වඩා ඔළුවෙන් අයින් වෙන ඕන තරහ. ඒතර අත් වශයෙන්ම වැරද්දක් වුණාම අපි ඒත් එක්ක ඉන්නේ නෑනේ කොහොමද? අපි කොහොමත් ඒව ඩිස්ට්‍රිගාඩ් කරන්න පුළුවන් නම් ඩිස්ට්‍රිගාඩ් කරනවා. නමුත් මෙතන මූලිකව මෙතන කතා කරන්නේ තරහ කියන එක. සමහර කට්ටිය අපින් අයින් වෙලා ගියත් හැතැම්ම දහස් ගණන් මැරුණා. සමහර අය මැරිලා සමහර අයට තරහ තියෙනවා. මට මේ දේ කරන්න අර වලටත් ගිහිලා ඉල්ලන්නේ අරව මේවා. ඉතින් මෙතන කියන්නේ අර මේ ඔළුවේ තියෙන ඒ වෙච්ච සිද්ධියට සමාව දෙන්න කියලා කියන්නේ. කොතනද යන්නේ? ඒ වෙච්ච සිද්ධිය තමයි ඔළුවේ වැඩ කරන්නේ අපි. ඒ පුද්ගලයා මැරිලා සමහරලාවට. දැන් අපි තනියෙන් එයාලට ස්ලේව් වෙලා මැරිච්ච මිනිසුන්ටත් ස්ලේව් වෙලා. අන්න ඒකයි මෙතන බානක කාරණාව. නමුත් ඔබතුමිය කියන වගේ අයින් වෙලා ඉන්න එක හොඳයි. ඇත්තටම ඒක ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඒත් මදි. අපි හීල් වෙන්න මදි. ඒකේ වුන් එක සම්පූර්ණයෙන් හීල් වෙන්න නම් ඒක නිකන් ප්ලාස්ටර් ට්‍රීට්මන්ට් එක. ප්ලාස්ටර් ගහගා ඉන්නවා. ඉතින් තුවාලේ හොඳ වෙන්නේ නැහැ නේ. තුවාලේ ඔහොම තියෙනවා. අපි ෆුල් ට්‍රීට්මන්ට් එකට යන්න අනිවාර්යයෙන්ම ඒ සිද්ධියට සමාව දීලා ඒක අයින් කරගන්න. දැන් මෙහි ගොඩක් අයට වෙනවා ඔය එක්ස් කට්ටියට ඔය මේ කියන්නේ මේ පාර්ට්නර්ස්ලා වෛරේ නෑ එතන ඉවරයි ෆොගට් කරා ආ දැන් මගේ ලෝකේ නෑ මං තරහකුත් නෑ මගේ කටයුත්ත කරගෙන යනවා. තව රිසෙන්ට්මන්ට් එක ගැන නේද මෙහි මම කියලා තියෙන දේ මට නිකන් හම්බ. රිසෙන්ට්මන්ට් ආඝාත පාලි ආඝාත කියලා කියන්නේ. මට මතක් වුණා හාමුදුරු කියනවා වගේ 16ක් වෙනවා කියලා මම ඒකේ කියෙන්නේ resentment is you taking poison and waiting the other person to die. හරියටම හරි. ඒක මේ කියන එකක් ඔව්. ඔව් අපි පොයිසන් උත්තරන් අනිත් මිනිස්සයා. හොඳයි නේ අපි පොඩ්ඩක් භාවනා කරලා අපි කටයුත්ත අවසන් කරමු නේ. වෙනත් නේ දැන් මේ මොහොතේ අපි දවස් අවසන් කරන්න සිත් වැඩසටහන පවන්න කලින් ආනාපාන සති භාවනාව විනාඩි කිහිපයක් අපි සිදු කරමු. ඉතින් ආනාපාන සති භාවනාවේ අපි දන්නවා කය ඍජුව තබාගෙන ඇහැ වහගත්තට කමක් නැහැ. ඊළඟට වම් අත තුලට දකුණු අත තබාගෙන ඔබගේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. හුස්ම ගන්න එපා බලෙන්.
බලන්න මේ ඒ දිග හුස්ම කෙටි හුස්ම ඒ විවිධ හුස්ම ගැන අවධානය යොමු කරන්නේ. හුස්ම ගැනීම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. අපි මේ විදිහට ටික වෙලාවක් ඒ කටයුත්ත කරමු. මම ගොඩක් මේ උපදෙස් දෙන්නේ නැහැ. මොකද ගොඩක් අය දන්නවා හැමදාම කරනවනේ අපි හැම මාසෙම. ඒ නිසා අපි හුස්ම ගැන හුස්ම වොච් කරමු. වොච් our breaths කියලා අපි කියන්නේ. එල්ල අපි හිත සමාධිගත කරගමු ටික වෙලාවක්. හිත එහෙම යනවා නම් නැවතත් එමෙහිට එතෙන්ටම හිත ගියේ. මම හිතනවා අපිට රිසෙන්ට්මන්ට් එකක් තියෙනවා නම් ඒ වගේ අමනාපයක් තියෙනවා නම් එයත් අපිට මෙතනින් බැහැර කරගන්න ලොකු පහසුවක් තියෙනවා. සාදු සාදු සාදු. පින්වත්නි අර දැන් අපිට තියෙන්නේ දවසේ සිදු කරගත්ත සීල පින් කුසල් අනුමෝදන් කරන්න කලින් ඔබට සීල් පංචශීලය ලබා දීලා සිල් පවාරණය කරන්න. ඔබ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දවසේම සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ අය පන්සිල් ගන්න එපා. සිල් මේ වෙලාවේ පවාරණය කරන අය පමණක් පංචශීලයේ සමාදන් වන්න. নমස්කාරය තුන් වතාවක් කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. එසේනම් අපි අද දවසේ ලබාගත් වූ සීල පින් කුසල් මළගී ඥාතීන් සහ දෙවියන්ට අනුමෝදන් කරමු. උදේක් පාන්දර නායක හඳුරන් වහන්සේ විසින් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් කරා. අපි අද මේ පින්කම කරේ. තව දවස් කිහිපයකින් ලැබීමට නියමිත උඳුවප්පුර 15ක් පොය දවස නිමිත්තෙන් අපි ඉතින් රටේ හැටියට සති අන්තයේ සෙන්සුරාදා දවස් තෝරගන්නේ. ඒ නිසා මේ කලින් සිද්ධ කළේ. ඒ නිසා ඊට පස්සේ බුදු පූජා කටයුතු කරා, භාවනා කටයුතු කරා. විශේෂයෙන්ම දෛනික ජීවිතේ ඉතාම වැදගත් වෙන මේ ආඝාත අමනාපය කියන එක කොහොමද අපි දැකිය යුතුවන්නේ, ඇතිවන්නේ කොහොමද, නැති කරගන්නේ කොහොමද කියලා, ඒ තුවාල නැති කරගන්නේ කොහොමද, සූපත් වෙන්නේ කියලා අද ඔබ දැනගත්ත. දැන් තියෙන්නේ වැඩේ කරන එක තමයි තියෙන්නේ. දැන් ඊළඟට කටයුත්ත කරන එකයි දැන් තියෙන්නේ. ඒ නිසා ඒ කටයුත්ත මම හිතනවා ඉතාම සාර්ථක ඔබ කවුරුත් කරගනි. උපාදානයක් කරගන්න නැතුව ඉතාම හොඳට. ඒ නිසා මේ හැම ආකාරයෙන්ම ලබාගත් ආ සීල පින් කුසල් අපි මළගී ඥාතීන්ට සහ දෙවියන්ට අනුමෝදන් කරමු. මළගී ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා. උතුම් නිවන් සුවයටපත් වෙත්වා කියලා අපි කවුරුත් සානුකාරයක් පවත්වමු. දෙවියොත් මෙපින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලා දිව්‍ය ශ්‍රී වඩා වදනය කරගන්න අතර බාප හැමදෙනා මෙපින් අනුමෝදන් වෙලා ඒ අය උතුම් නිවන් සුවයටමපත් වෙත්වා කියලා සානුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් කල්පනා කරන්න හැම ආකාරයෙන්ම ලබාගත් වූ සීල පින් කුසල් හේතු වේලා ඔබ අප සෑම දිනාටමත් ජාත්‍ය ආදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසී පැමිණ වැඩ වදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කර ගැනීමට මේ කරගත් වූ පින් ඒකාකාරීවම හේතු වෙත්වා. ඒ වගේම ඊළඟ අවුරුද්ද තව දවස් කීපකින් උදා වෙන අවුරුද්ද ඔබට නිදුක්ව නිරෝගීව සතුටින් තවත් ධර්මයේ පුරුදු පුහුණු කරගෙන ඊටාම ඉක්මනට මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාව අවබෝධ කරගෙන නිර්වාණයට පැමිණෙන්නට ඒකායන වශයෙන් හේතු වෙත්වා, වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභීන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලභීන මයා ලද්දං බුද්ධ පුත්තං නමමහං. හැම දිනාටම නිදුක් නිරෝගී සුව වැඩි වේවා, සුබ නව වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ජනවාරි 1 වෙනිදා හවස 5ට අර ගිලන්පස බුදු පූජාව තිබෙන Zoom ID එකෙන් අපි හැම දිනාටම තෙරුවන් සරණයි.